ඔන්න දරුවනේ අපි තව ගානක් හදන්න යනවා. පුතේ ඔයාලට මේක විභාග ප්‍රශ්නයක්. ඒ නිසා මේ ගාන අනිවාර්යයෙන්ම තනියම හදන්න උත්සාහ දැරිය යුතුමයි. පුතේ ඔයාලා ගාව පාස් පේපර් පොත තියෙනවා නම් 2014 ගාන ලියාගෙන හදන්න උත්සාහ දරන්න. පාස් පේපර් පොතක් නැති අයට මම සම්පූර්ණම ගාන බෝඩ් එකේ ලියලා දැන් තියෙන්නේ. බෝඩ් දෙකේම මේ ගාන තියෙනවා පුතේ. ඒ නිසා ලියලා වීඩියෝ එක නතර කරලා තනියම හදන්න උත්සාහ කරන්න පුතේ. එතකොට සමහර පාස් පේපර් පොත්වල පුතේ මේ ගානට හම්බෙන සමස්ත ලකුණු ප්‍රමාණය දීලා තියෙනවා. සමහර පාස් පේපර් පොත් ගත්තාම ලකුණු ප්‍රමාණය දීලා නැති වෙයි. ඒ නිසා දැනට ලකුණු ප්‍රමාණය ලැබීම ගැන වැඩිපුර හිතන්න එපා පුතේ. මොකද මම ගාන පැහැදිලි කරද්දී ඔයාලට මේ ගානේදී අත්‍යවශ්‍යම සඳහන් කළ යුතු කාරණා ටික ඉදිරිපත් කරනවා. එතකොට අවුරුද්දෙන් අවුරුද්දට ඒ කොටසට හම්බෙන ලකුණු ප්‍රමාණය වෙනස් වුණාට පුතේ අඩංගු කළ යුතු අනිවාර්ය දත්ත ප්‍රමාණය නැත්තම් පිළිතුරේ අඩංගු විය යුතු කරුණු ප්‍රමාණය මම මේකේ පැහැදිලි කිරීමේදී ඉදිරිපත් කරන නිසා ඔයා දක්ෂ වෙන්න පුතේ. ඔයාගේ පැහැදිලි කිරීම තුළ ඔයාගේ පිළිතුර තුළ ඒ සියලුම කාරණා අන්තර්ගත කරන්න. දැන් දරුවෝ ටික මේ ගාන ලියාගෙන ඉවර වෙලා පුතේ මම අනිත් බෝඩ් එකටත් කැමරාව යොමු කරවන්නම්. ඊට පස්සේ පුතේ අපි මේ ගාන සම්පූර්ණයෙන්ම පැහැදිලි කරලා විසඳන්න උත්සාහ කරනවා පුතේ. මේක පසුගිය විභාග ප්‍රශ්නයක්. ගාන ඊළඟ කොටස තමයි මේ බෝඩ් එකේ තියෙන්නේ. එනයින් ලැම්ඩාහි අගය සොයන්න. පැහැදිලිද පුතේ? ඔයා මේ ගාන හදද්දි පුතේ පුළුවන් නම් ගාන ලියලා ඉවර වෙලා ගැටලුව විසඳීම සඳහා යන කාලය ලකුණු කරගන්න. කෙනෙක්ට විනාඩි 8කට වගේ සීමා වන කාලයකට ඇතුළත විනාඩි 7ක් වගේ ඇතුළත මේ ගාන හදලා ඉවර කරගන්න පුළුවන් නම් පුතේ ඒක වටිනවා. පැහැදිලිද? එහෙම ඉවර කරගන්න හැකියාව තිබුණොත් ගොඩාක්ම වටිනවා. තේරුණාද? ඒ නිසා ඔයා සමහර අයට මේ ගානන් හුරු වෙන දරුවන්ට ජීවිතේ පළවෙනි වතාවට මේ ගාන හදන දරුවන්ට සමහරට ඊට වැඩි සමහර අයට විනාඩි 30ක් යන්නත් පුළුවන්. සමහර අයට පැයක් යන්නත් පුළුවන්. කලබල වෙන්න එපා පුතේ. Tamante මේ ලැබෙන කාලයනේ. Tamante මේ ගාන විසඳන්න යන කාලයනේ. ඒකෙන් ඉඟියක් ලබා ගන්න ඔයාට පැයක් ගියා. හැබැයි මම මේ ගානට වෙන් කරපු කාලය විනාඩි 8යි. එතකොට හිතේ සැලැස්මක් තියෙන්න ඕනේ. පැයක් ගියා නම් මේ ගාන හදන්න ටික ඔයා තව උනන්දුව වැඩි කරලා ඔයා ගණිතය කෙරෙහි කැප වෙන වෙලාව වැඩි කරලා මේ ගණම මීට සමාන ගණන් විනාඩි 8ක් වගේ කාලයකදී විනාඩි 10ක් අපි හිතමුකෝ. විනාඩි 10ක් ඇතුළත හදලා ඉවර කරන්න පුළුවන් තත්ත්වයටපත් වෙන්න ඕනේ. එතකොට හිතේ ඒක වැඩ කරනවානේ. මට පැයක් ගියා. විනාඩි 10න් මේක හදන්න ඕනේ. එතකොට ඔයා තවත් උනන්දු වෙනවා. තව නිදි මරනවා. තව වෙහෙස වෙලා පාඩම් කරනවා. එහෙම තමයි උනන්දු වෙන දරුවා හැම වෙලෙම හැම ගානකින්ම Tamante ඉඟියක් ගන්නවා. Taman තව කොච්චර වැඩ කළ යුතුයිද යන්නට. එහෙම නැතුව ඈලිමෑලි ගතියෙන් පුතා ඔයා කටයුතු කරනවා නම් ඔයාට සාර්ථක වෙන්න බෑ. පැහැදිලිද? සාර්ථකත්වයේ රඳාපවතින පුතේ ඔයාගේ ඇඳුම් පැළඳුම් මත නෙමෙයි. ඔයා කන බොන දේවල් මත නෙමෙයි. ඔයා කොණ්ඩේ පීරන විදිහ මත නෙමෙයි. ඒවා බාහිර දේවල්. ඒවා ගැන හිතන්නවත් අවශ්‍යතාවයක් නෑ. අවශ්‍ය දේ අවශ්‍ය මොහොතේ කරන්නේ නැතුව පුතේ අනවශ්‍ය දේවල් කොච්චර කරත් ඒක ඵලදායී වෙන්නේ නැහැ. ඒ කාරණේ හොඳට හිතට ගන්න. පැහැදිලිද? ඒ නිසා අපි කිසිම වෙලාවක අපේ කිසිම වීඩියෝ එකක ඔයා අනවශ්‍ය දෙයට යොමු කරන්න අපි උත්සාහ කරන්නේවත් නැහැ. අපි පළවෙනියටත් පැහැදිලි කරන්නේ ගණිතයමයි, දෙවෙනුවටත් පැහැදිලි කරන්නේ ගණිතයමයි. හැම මොහොතකම අපි යොමු කරන්නේ පොතේ මොන බාධක මැද්දේ මොන පීඩාව මැද්දේ හරි ඒකක් ගන්න. ඒකට ඔයා වැඩ කරන්න ඕනේ කියන තැන තමයි අපි හැම වෙලෙම ඉඳලා තියෙන්නේ. අපි දැන් මේ ගාන හදමු පුතේ. පුතේ ඔන්න මම රූප සටහන ඇඳලා තියෙනවා. නමුත් මේ රූප සටහන අඳිද්දී මේක අඳින්න පදනම් කරගත්ත කාරණා. ඒ කියන්නේ මම මේ රූපය අඳිද්දී භාවිතා කරපු දත්තයන් එකින් එක විස්තර කරනවා. ඒ නිසා ඔයා පුතේ දක්ෂ වෙන්න මේ මම දත්තයන් පැහැදිලි කරද්දී මොකද්ද මේ දත්තයන්ගෙන් මම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන කාරණේ කියන එක හොඳට අල්ලගන්න. පුතේ පළවෙනි දත්තේ විදිහට කතුවරයා දෙනවා. එන්නකො මෙතෙන්ට DC දෛශික සමානයි භාගයක් AB දෛශික කියලා. මොකද්ද පළවෙනි දත්තේ කියන්නේ? ඔන්න බලන්න. මේ දත්ත පැහැදිලි කිරීම තමයි මම මේ කරන්නේ. පළවෙනි දත්තෙන් එයා දෙන්නේ DC දෛශික සමානයි භාගයක් AB දෛශිකනේ. එතකොට මේකේ තේරුම පුතේ
දැන් මේ දෛශික අතර සම්බන්ධයක් නේ තියෙන්නේ. මේ දෛශික දෙකක් සමාන වුණාම කාරණා තුනක් අපි පැහැදිලි කරානේ. එක කාරණයක් තමයි D වල ඉඳන් C ට තියෙන දිග සමාන වෙන්න ඕනේ පුතේ A වල ඉඳන් B ට තියෙන දිග වගේ භාගයක්. පැහැදිලිද? එහෙනම් AB දිගෙන් හරියටම භාගයක් තමයි DC දිග වෙන්නේ. ඒ කාරණේ පැහැදිලිද? ඊළඟ එක D වල ඉඳන් C ට තියෙන දිශාව හරියටම සමාන වෙන්න ඕනේ A වල ඉඳන් B ට තියෙන දිශාව. කාරණා දෙකයි. තුන්වෙනි එක DC රේඛාව සමාන්තර වෙන්න ඕනේ කාටද පුතේ? AB රේඛාවට. එහෙනම් මේ පළමු දත්තය තුල පුතේ මේ කාරණා තුන සැඟවිලා තියෙනවා. ඒක තේරුණාද? එතකොට පුතේ DC දිගෙන් හරියටම කතා කරාම DC දිග සමානයිලු AB දිගෙන් භාගයක්. එතකොට DC දිග සමානයි AB දිගද නෑ. DC දිග සමානයි DC දිශාව සමානයි AB දිශාව. ඊළඟ එක DC රේඛාව සමාන්තරයි AB රේඛාව. ඔය කාරණා ටික පැහැදිලිනේ. පුතේ ඒ නිසා තමයි මේ තුන්වෙනි දත්තය ප්‍රයෝජනයට අරගෙන මම DC රේඛාව හා AB රේඛාව සමාන්තර වන අයුරින් නිර්මාණය කළා. ඒක තේරුණාද? ඊළඟ කාර්යය AB දිගෙන් හරි අඩක් DC දිගට සමාන වන අයුරින් පැහැදිලි කරා. ඒ කියන්නේ මේක සෙන්ටිමීටර 10ක් නම් මේක සෙන්ටිමීටර 5යි. දෙවෙනි தත්ත්වය. දෛශිකවලදී මේ දිශාව වැදගත් වෙන්නේ. හරි. ඒ ටික අපි අමතක කරමුකෝ. දැන් අපි ඕන් පළවෙනි දත්තයෙන් ලබාගත හැකි ප්‍රතිඵල ලකුණු කරලා ඉවරයිනේ. හරි. එහෙනම් පුතේ මෙන්න මේ දත්තය දැන් අපි භාවිතයට අරගෙන ඉවරයි. ඊළඟ දත්තය. AB දෛශිකය සමානයිලු P දෛශික. එහෙනම් A වල ඉඳන් B ට තියෙන මෙන්න මේ දෛශිකය නේද P දෛශිකය කියන්නේ. පැහැදිලිද? එතකොට මේ දෛශිකයෙන් භාගයක් නේද මේ දෛශිකය. එහෙනම් අපිට මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දිශාවත් සැලකිල්ලට කරන්නේ A වල ඉඳන් B ට තියෙන දෛශිකයෙන් භාගයක් තමයි C වල ඉඳන් D ට තියෙන දෛශිකය නෙමේ පුතේ D වල ඉඳන් C ට තියෙන දෛශිකය. ඒ නිසා මේක P දෛශිකය නම් පුතේ මේක මොකක් වෙනවද? P දෛශිකයෙන් භාගයක්. ඒ නිසා භාගයක් P දෛශික වෙනවා. තේරුණා නේද? බලන්න පළවෙනි දත්තයෙන් රූපේ ලකුණු කරන්න උදව්වක් කරගත්තා. දෙවෙනි දත්තේ ඇසුරින් අපි DC දෛශිකයත් ලකුණු කරගත්තා. හරි. තුන්වෙනි දත්තේ මොකද්ද? AD දෛශිකයේ Q දෛශික ලෙස ගන්නලු. ඔන්න AD දෛශිකය. A වල සිට D ට තියෙන දෛශිකය පුතේ අපි Q දෛශිකයේ වන විදිහටත් ලකුණු කරගත්තා. දත්ත තුනක් භාවිතා කළා. ඊළඟට බලන්න හතරවෙනි දත්තය. මොකද්ද හතරවෙනි දත්තය? පුතේ හතරවෙනි දත්තේ තියෙනවා පැහැදිලි කරගන්න. තාම අපි ගාන හදන්නේ නැහැ. හතරවෙනි දත්තේ තියෙනවා BE දෛශිකය සමානයිලු කාටද? 3න් එකක් BC දෛශික. හා මේ කතාව තුල සැඟවිච්ච කාරණා තුන මොනවද? B වල ඉඳන් E ට තියෙන දිග හරියටම සමානයිලු 3න් එකක් BC දිග. එහෙනම් BC දිගෙන් 3න් එක් ගුණයක් කාට සමානයිද? BE දිගට සමානයි. ඊළඟට B වල ඉඳන් E ට තියෙන දිශාව හරියටම සමානයි පුතේ B වල ඉඳන් C ට තියෙන දිශාව. දෛශිකනේ. අනිත් කාරණය BE රේඛාව සමාන්තරයි කාටද? BC රේඛාව. ඕක නේද ඒ දෛශිකය තුල සැඟවිලා තියෙන කතා තුන. පුතේ මෙතන කතාවයි මෙතන කතාවයි වෙනසක් තියෙනවා. මොකද්ද? මෙතනින් නිරූපණය වෙලා තියෙන්නේ DC හා AB කියන්නේ එකිනෙකට වෙනස් රේඛා දෙකක් ගැන. නමුත් මෙතන BE හා BC කිව්වම මේ දෛශික දෙකටම පොදු B ලක්ෂයක් තියෙන නිසා මෙතන තියෙන්නේ එකිනෙකට වෙනස් රේඛාවන් ගැන නෙමේ එකම රේඛාව ගැන. ආන්ගේ එකම රේඛාවේ B වල ඉඳන් C ට තියෙන රේඛාව කොටස් 3කට බෙදලා B වල ඉඳන් C ට තියෙන රේඛාව කොටස් 3කට බෙදලා ඒකෙන් එක පංගුවක් ගත්තනම් ආන් එතනින් නිරූපණය වෙනව මොන ලක්ෂයේද? E ලක්ෂයේවත් BE රේඛාව. එහෙනම් මෙතනින් නිරූපණය වෙන දත්ත තුන සහ මෙතනින් නිරූපණය වෙන දත්ත තුන අපි ලබාගත්ත මේ රූප සටහනට වෙනස් ආකාර දෙකකට කියන එක පැහැදිලිද? මෙතනින් නිරූපිත එකිනෙකට වෙනස් රේඛා දෙකක් B ලක්ෂය දෙන්නටම පොදු නිසා මෙතනින් නිරූපණය වෙන්නේ එකම රේඛාව මත ලක්ෂයක්. ඒ නිසා තමයි පුතේ බලන්න B වල ඉඳන් C ට තියෙන රේඛාව
කොටස් 3කට බෙදුවා. මෙන්න කොටස් 3කට බෙදුවා. එක කොටසක් 2යි 3යි. කොටස් 3කට බෙදලා B වල ඉඳන් ඊට ලකුණු කරා පළමු කොටස වන විදිහට මෙන්න ඊලක්ෂය. පැහැදිලිද? එතකොට අපි පුතේ තාම BC දෛශිකය මොකක්ද කියලා දන්නේ නැති නිසා අපිට BE දෛශිකය මොකක්ද කියලා ලියන්න හැකියාවකුත් නැහැ. ඒක තේරුණාද? BC දෛශිකය මොකක්ද කියලා දන්නේ නැති නිසා අපිට BE දෛශිකය ලිවීමේ හැකියාවකුත් නැහැ. තේරුණාද? ඒක තමයි අපි හොයලා නැහැනේ. ඊළඟට එහෙනම් අපි හතරවෙනි දත්තයත් ප්‍රයෝජනයට ගත්තා. පැහැදිලිද? හරි. මගේ දරුවෝ ටික මට කියන්න පස්වෙනි දත්තේ මොකද්ද? BF දෛශිකය. BF කියන්නේ පුතේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දෛශිකය. සමානයි කියලා ගන්නලු ලැම්ඩා වතාවක් BD දෛශික. ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දෛශිකය සමානයිලු පුතේ ලැම්ඩා කියන නියතයේ වතාවක් BD දෛශික. ඒක නේද පස්වෙනි දත්තය? හරි. ඒක අපි මතුවට ප්‍රයෝජනය සඳහා තියාගමු. ඊළඟට අපිට හොයන්න කියනවා පුතේ AE දෛශිකය. මොකක්ද ඊළඟට හොයන්න කියන්නේ? AE දෛශිකය. අපිට හොයන්න කියනවා නම් AE දෛශිකය. A වල ඉඳන් ඊට එනවා නම් පුතේ ඔයාට මෙතන ඉඳන් මෙතෙන්ට එන්න පුළුවන් කොහොම ගිහිල්ලාද? මෙතන ඉඳන් මෙතෙන්ට ඇවිල්ලා මෙතන ඉඳන් මෙතෙන්ට ඇවිල්ලා නේද? එහෙනම් AE දෛශිකයේ හොයද්දි පුතේ මෙතන ඉඳන් මෙතෙන්ට ඇවිල්ලා මෙතන ඉඳන් මෙතෙන්ට යන පරිදි නම් සොයන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට ඒම P දෛශිකයෙන් නිරූපණය වෙනවා. හැබැයි මෙතන ඉඳන් මෙතෙන්ට යෑම අපි තාම දන්නේ නැහැ. එහෙනම් ඔයා AE දෛශිකයේ සොයන්න ප්‍රථමයෙන් කවුරු හොයලා ඉන්න ඕනද? BE දෛශිකයේ හොයලා ඉන්න ඕනේ. BE දෛශිකයේ හොයන්න ඕනේ. කවුරු හොයන්න ප්‍රථමයෙන්ද එහෙනම්? AE දෛශිකයේ හොයන්න ප්‍රථමයෙන්. හැබැයි පුතේ BE දෛශිකයේ හොයන්න බෑ කවුරු දන්නේ නැතුවද? BC දෛශිකයේ දන්නේ නැතුව. BC දෛශිකය දන්නවා නම් පුතේ BC දෛශිකයෙන් තුනෙන් එකක් තමයි කාට සමාන වෙන්නේද? BE දෛශිකයට සමාන වෙන්නේ. එහෙනම් මේ ගාන හදාගෙන යද්දී මේ ගැටය ලියාගෙන යද්දී මට කියන්න මගේ පුතාලා අපි මූලිකවම අපි ප්‍රධානම අපි පළවෙනියටම හොයන්න ඕන මොන දෛශිකයේද? AE දෛශිකයේද නෑ. ඇයි AE දෛශිකයේ හොයන්න බෑ BE දෛශිකයේ හොයන්නේ නැතුව. එහෙනම් පළවෙනියට හොයන්න ඕනද BE දෛශිකය නෑ. BE දෛශිකයේ හොයන්න බෑ BC දෛශිකයේ හොයන්නේ නැතුව. එහෙනම් අපි පළවෙනියටම හොයන්න ඕනේ BC දෛශිකය. BC දෛශිකයේ හොයලා උරුනම් පස්සේ ඒකභාවිතීන් BE දෛශිකය හොයන්න ඕනේ. BE දෛශිකයේ හොයලා උරුනම් පස්සේ එයා භාවිතයෙන් පුතේ BAE දෛශිකයේ හොයන්න ඕනේ. තේරුණාද? ඒ නිසා පුතේ විභාග ගානකදී විනාඩි 8ක් වගේ කාලයකදී නම් අපි ගාන හදලා නිම කරන්නේ ඔයාලා තේරුම් ගත යුතුයි පුතේ ඒ ගාන හදන අනුපිළිවෙල. ඒ ගාන හදන අනුපිළිවෙල මනාව තේරුම් ගත්ත දරුවට පුතේ අඩුම වේලාවකින් ගාන හදලා ඉවර කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ ගාන හදන අනුපිළිවෙල තේරුම් නොගත් දරුවාට පුතේ කවදාවත් මේක විනාඩි 8න් හදලා ඉවර කරන්න බෑ. ඇයි? එයා මේ පැත්තෙනුත් කොටසක් හදනවා. මේ පැත්තෙනුත් කොටසක් හදනවා. මේ පැත්තෙනුත් කොටසක් හදනවා. අවසානට ඌව සම්බන්ධ කරන්නේ කොහොමද කියලාවත් හිතා ගන්න බෑ. ඇයි? මනා අවබෝධයක් පැහැදිලි දැක්මක් ගාන හදලා ඉවර වෙන විදිහ ගැන එයාට නෑ ගාන හදන්න පටන් ගන්න කලින්. දැන් මගේ පැහැදිලි කිරීම තුල මම ඔයාලට ඒත්තු ගන්නුවානේ මේ ගාන හදන්න යම් රටාවක් තිබිය යුතුයි කියලා. ඒ රටාව මේකයි කියලා මම කියලා දුන්නානේ. ඒ දේ මනාව ග්‍රහණය කරගන්න පුතේ. ඔන්න පුතේ එහෙනම් මම මූලිකව BC දෛශිකයේ හොයන්නයි යන්නේ. හරි. මම මේ පැත්තෙන් ලියන්නම්. BC දෛශිකය සමානයි නේද පුතේ? ඔන්න BC දෛශිකය. මේ බලන්න. BC දෛශිකය. BC දෛශිකය හොයන්න පුළුවන් කොහොමද? විදිහක් කියන්න බලන්න. කෙනෙක්ට ගන්න පුළුවන් AB D දෛශිකය දන DC දෛශිකය. ඔන්න එක්කෙනෙක්ට. තව එක්කෙනෙක්ට BA දෛශිකය දන AD දෛශිකය දන DC දෛශිකය. ඔය මොන විදිහකට හරි පුතේ ඔයාට BC දෛශිකය හොයන්න හැකියාව තියෙනවා. මම මෙන්න මේ පිළිවෙලට ලියන්නම් බලන්න. මොකද්ද? BC දෛශිකය සමානයි BA දෛශිකය ධන AD දෛශිකය ධන DC දෛශිකය. මේකට ආදේශ කරමුකෝ දැන් බලන්න. පුතේ
AB දෛශිකය P නිසා BA දෛශිකය ඍණ P ධන. AD දෛශිකය කියන්නේ Q ධන. DC දෛශිකය කියන්නේ භාගයක් P දෛශික. මේක සුළු කරාම පුතේ Q ඍණ භාගයක් P දෛශික කියලා අපිට ඉතුරු වෙනවා. ඔන්න එහෙනම් මම BC දෛශිකයේ හොයලා ඉවරයි. මෙතන ඉඳන් මෙතෙන්ට යන දෛශිකයේ හොයලා ඉවරයි. තේරුණාද නැත්ද? BC දෛශිකයේ දන්නවා නම් ඒකෙන් තුනෙන් එකක් නේද පුතේ BE දෛශිකය? හා එහෙනම් ඕම් ඔය වන පරිදි BE දෛශිකයත් සොයමුකෝ. මොකද්ද දත්තේ පුතේ? BE දෛශිකය සමානයි කාටද පුතේ? තුනෙන් එකක් BC දෛශිකය. දැන් එහෙනම් අපි BC දෛශිකය දන්නවනේ. ආදේශ කරමු. තුනෙන් එකක් BC දෛශික කියන්නේ Q දෛශික ඍණ භාගයක් P දෛශික. මේක සුළු කරාම තුනෙන් එකක් Q ඍණ හයෙන් එකක් P දෛශික වන පරිදි පිළිතුරක් අපිට ලැබෙනවා. ඔන්න එහෙනම් BC දෛශිකයේ මූලිකව හෙව්වා. එයා භාවිතයෙන් පුතේ BE දෛශිකයේ සෙව්වා. කාරණා ටික නිරවුල්ද? දැන් ඔය දෙන්න භාවිතයෙන් මෙයා මූලිකව හෙව්වා, එයා භාවිතයෙන් මෙයා හෙව්වා. දැන් එහෙනම් අපිට පහසුවෙන්ම හොයන්න පුළුවන් කෙනෙක් කවුද? AE දෛශිකය. එහෙනම් අපි මූලිකව AE දෛශිකය නේද හොයන්නේ? AE දෛශිකය කියන්නේ මොකක්ද පුතේ? මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දෛශිකය. ඕක සමානයි නේද පුතේ? මෙතන ඉඳන් මෙතෙන්ට ආවා, මෙතන ඉඳන් මෙතෙන්ට ගියා කියන එකෙන්. හරි. ඔන්න මම ඒක ලියනවා. AE දෛශිකය. එහෙනම් AE දෛශිකය සමානයි මොකද්ද? AB දෛශිකය ධන මොකද්ද? BE දෛශිකය. හා මේකට ආදේශ කරන්න. AB දෛශිකය කියන්නේ පුතේ P දෛශිකය ධන. BE දෛශිකය කියන්නේ මොකද්ද? තුනෙන් එකක් Q දෛශික ඍණ හයෙන් එකක් P දෛශික. දැන් පුතේ මෙන්න මේක සුළු කරන්න ඕනේ. මේ තියෙන්නේ මොකද්ද? 6න් 6ක් P දෛශික කියන එක නේද? 6න් 6ක් P දෛශික වලින් 6න් එකක් P දෛශික අඩු වෙනවා කියන්නේ 6න් 5ක් P දෛශික ඉතුරු වෙනවා. මෙතන 3න් එකක් Q දෛශික. පැහැදිලිද? මෙන්න මේ ආකාරයට පුතේ අපිට AE දෛශිකය හොයන්න පුළුවන්. මෙන්න බලන්න අපි පළමු පිළිතුර ලබා ගත්තා AE දෛශිකය. ඒ කියන්නේ AE දෛශිකයට දැන් උත්තරේ හොයලා ඉවරයි. හරි නේද මගේ පුතාලට තේරුණාද? AE දෛශිකය දන්නවා නම් පුතේ අපිට ඊළඟට ඕනනම් කවුද හොයන්න පුළුවන්? මේ බලන්න. දැන් මොකද්ද දන්නේ? AE දෛශිකය දන්නවා. ඒක හොයලා ඉවරයි. තව ඊට පස්සේ අපිට ওই බව පෙන්වන්න කියලා උත්තර ගොඩාක් දුන්නා නේද? ඒ උත්තර අපි තාම හොයන්න ගත්තද? තාම ඒ උත්තර හොයන්න පටන් ගත්තේ නැහැ පුතේ. දැන් අපි උත්සාහ කරමු ආන්ගේ කතුවරයා අපිට බව පෙන්වන්න කියනා වූ පිළිතුරු හොයන්න. දැන් ඔයාලා මූලිකව ගාන කලින් අවස්ථාවේ හදලා නැති අය නම් මෙතනින් පස්සෙවත් තනියම හදන්න උත්සාහ කරන්නකෝ. හරි පුතේ. ඔන්න දැන් අපි AE දෛශිකයේ භාවිතයෙන් එහෙනම් ඊළඟට AF හොයන්න යන්නේ. කවුද හොයන්න යන්නේ? AF. පුතේ බලන්නකෝ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දෛශිකය නේද හොයන්න පුළුවන්. මෙතන ඉඳන් මෙතෙන්ට දෛශිකයේ හොයද්දී කතුවරයා දත්තයක් දීලා තිබ්බා මතකද මගේ පුතාලට? BF දෛශිකයේ ලියන්න පුළුවන් කියලා. මොකක්ද? BD දෛශිකයෙන් ලැම්ඩා ප්‍රමාණයක් කියලා. ඒ කියන්නේ අපිට මේ දෛශිකය දන්නවනේ. මේ දෛශිකය කියන්නේ B වල ඉඳන් F ට තියෙන දෛශිකයේ සමානයි ලැම්ඩා වතාවක් BD දෛශික. එතකොට මේකත් දන්නවනේ. එහෙනම් AF දෛශිකයේ හොයන්න පුළුවන් පුතේ AB දෛශිකයේ දන BF දෛශිකය. ඔන්න මම ඒකත් ලියනවා. කොහොමද ලියන්නේ? AF දෛශිකය සමානයි පුතේ හොඳට තේරුම් ගන්න. AB දෛශිකය දන අනිත් එක මොකද්ද? BF දෛශිකය. හරි. ආදේශ කරමු. AB දෛශිකය හොම්මම තියාගන්නම්. මම ඉස්සරහට සුළු කරන්නම්. AB දෛශිකය ධන. මෙන්න මේ BF දෛශිකයේ වෙනුවට ලිය හැකි පුතේ මොකද්ද? ලැම්ඩා වතාවක් BD දෛශික. හරි නේද? හරි. AB දෛශික වලට ආදේශ කර හැකි මොකක් කියලාද? P දෛශික. ධන ලැම්ඩා වතාවක්
BD දෛශික කියන්නේ මොකද්ද? BD දෛශික. BD දෛශික. පුතේ මේ BD දෛශික කියන එක්කෙනා ලියන්න පුළුවන් අපිට අන්තලක්ෂයේ පිහිටුම් දෛශිකය ඍණ ආරම්භක ලක්ෂයේ පිහිටුම් දෛශිකය කියලා. දැන් ඔය P දෛශිකයේ තියෙන්නේ කියන්නේ B ලක්ෂයේ පිහිටුම් දෛශිකය කියන එක අපිට ඕනනම් ගත්ත හැකිනේ Aට සාපේක්ෂව P කියලා. ඒ වගේම D ලක්ෂයේ පිහිටුම් දෛශිකය ගත්ත හැකි Aට සාපේක්ෂව Q කියලා. එහෙම ගත්තොත් අන්තලක්ෂයේ පිහිටුම් දෛශිකය කියන්නේ Q පුතේ ආරම්භක ලක්ෂයේ පිහිටුම් දෛශිකය කියන්නේ P. මේ පරිද්දෙන් සුළු කරන්න බැරි වුණ කෙනෙක්ට තව මේක සුළු කරන්න පුළුවන් විදිහක් කියන්න. BD දෛශිකය සමානයි වරහන් ඇතුළේ ලියන BA දෛශිකය ධන AD දෛශිකය කියලා. BD දෛශිකය ලියනවා BA දෛශිකය ධන AD දෛශිකය කියලා. එහෙම ආදේශ කරලා සුළු කරත් මේ උත්තරේම තමයි ලැබෙන්නේ. තේරුණාද? විභාගෙදි වැදගත් වෙන්නේ කාලය අවම කර ගැනීම පුතේ. දැන් මෙතනත් P තියෙනවා. මෙතනත් P තියෙනවා. මෙතනත් P තියෙනවා. ඒ නිසා P ඍණ lambda P ධන lambda Q මේක සුළු කරාම එක ඍණ lambda වතාවක් P ධන lambda Q මගින් පුතේ අපිට ලැබෙනවා AF දෛශිකය. ඔන්න එහෙනම් AF දෛශිකය හෙව්වා පුතේ. AF දෛශිකය හොයලා ඉවරයි. ඊළඟ කොටසත් හරි. දැන් මේ AF දෛශිකය හොයලා ඉවරයි. AE දෛශිකය හොයලා ඉවරයි. තව අපිට කතුවරයක් කියනවා මේ lambda වල අගය හොයන්නත් කියලා. මේ lambda වල අගය ඊළඟට හොයන්නේ කොහොමද? පුතේ මොනවද අපි හොයලා ඉවර? AE දෛශිකය හොයලා ඉවරයි. එන්නකො මුල් රූපේට. හරි. AE දෛශිකය කියන්නේ මේක පුතේ. AF දෛශිකය කියන්නේ මේක. බලන්නකෝ AE දෛශිකයත් හොයලා ඉවරයි නම් AF දෛශිකයත් හොයලා ඉවරයි නම් lambda හොයන්න විදිහක් නේද ඕනේ. අන්න දැන් අපිට අර ප්‍රමේය භාවිතා කරන්න පොටක් පාද ගන්න ඕනේ. ප්‍රමේය භාවිතා කරන්න පොටක් පාද ගන්න ඕනේ. ඇයි? ආන් අර වගේ lambda වගේ නොදන්න පද හොයන්න, නොදන්න අනුපාත හොයන්න මම කිව්වා අපිට අනිවාර්යයෙන්ම ප්‍රමේය භාවිතා කරන්න වෙනවා කියලා. ඒ නිසා පුතේ මම AF දෛශිකයේ ලියනවා AE දෛශිකයෙන් මොකක් හෝ පංගුවක් කියලා. එතකොට AF දෛශිකය AE දෛශිකයෙන් මොකක් හෝ පංගුවක් කියලා ලිව්වම ආන්ගේ පංගුව මොකක්ද කියලා අපි දන්නේ නැහැ. ඒක වෙන නියතයක් විදිහට තමයි ලියන්න ඕනේ. අන්න බලන්නකෝ මම ලියන හැටි. එන්න අපි ගැටලුව හදන තැනට. ඔන්න මම ගන්නවා AF දෛශිකය සමානයි අපි නොදන්න නියතයක් වතාවක් AE දෛශිකය. ඇයි එකම රේඛාව නිසා මෙහෙම ගන්න පුළුවන් කියලා අපි කලින් පැහැදිලි කරලා තියෙනවා. යැයි ගනිමු. යැයි ගනිමු. දැන් මෙහෙම ගත්තාම මගේ පුතේ ඔයාලට තේරෙනවාද මේක අපි අලුතෙන් දාගත්ත පදයක්. තේරුණාද? නමුත් මේ AF දෛශිකයත් හොයලා තියෙන්නේ. AE දෛශිකයත් හොයලා තියෙන්නේ. එහෙනම් මේකට ආදේශ කරලා සුළු කරාම පුතේ අපිට ප්‍රමේය භාවිතා කරන්න වෙනවා. ප්‍රමේය භාවිතා කරාම නොදන්නා මෙන්න මේ පදයට උත්තරයක් අනුපාතයක් විදිහට හොයන්න පුළුවන් වෙයි. නොදන්නා මෙන්න මෙයාට පිළිතුරත් පුතේ හොයාගන්න පුළුවන් වෙනවා. එතනින් අපිට ගැටලුව නිමා කිරීමේ හැකියාව තියෙනවා. පැහැදිලිද? ඊළඟට මම මේ ටික දැන් හදන්නම්. විභාගෙට මේ ගාන හදාගෙන යනකොට පුතේ මෙන්න මේවා භාවිතා කරනවා නම් ඒවා වාක්‍ය විදිහට දක්වන්න. මේක තමයි අපි ඊළඟට කරන්න යන්නේ කියලා. ඊළඟට මේ වගේ දෛශික වලින් උත්තරයක් ගන්නවා නම් ඒ උත්තරය ගැනීමට භාවිතා කරපු ක්‍රමය මෙන්න මේ විදිහට තමයි මම මේ පිළිතුර ගත්තේ කියලා පෙන්වන්න. නැත්නම් වංචාවක් කරලා මේක ගත්ත කියලා උත්තර පත්‍ර බලන ගුරුතුමාට හැඟෙන්න පුළුවන්. ඒ නිසා අපි මෙන්න මේ ක්‍රමය අනුගමනය කරලා තමයි පිළිතුර ලබා ගත්තේ කියලා ලියන්න. තවත් ආපස්සට આવොත් පුතේ මේවා ගද්දි මෙන්න මේ විදිහට තමයි දෛශික ඓක්‍ය භාවිතා කළේ කියන එක ලියලා තියන්න. ඔය සියල්ලම පුතේ විභාග ප්‍රශ්නයක් විසඳද්දී අපිට වැදගත් වෙනවා. ඊට අමතරව විභාගයේදී පුතා දැන් අපි හුරු වෙන්න ඕනේ. රූපයක් අඳිද්දී මේ වගේ පැහැදිලි රූප සටහන් තිබිය යුතුයි.
මේ දෛශික දෙක අතර සම්බන්ධතාවයෙන් මේ රේඛා සමාන්තර වන නිසා ඒ සමාන්තර බව දක්වා තිබිය යුතුමයි පුතේ. පැහැදිලිද? ඊට අමතරව මේ රූපය තුල අපිට ලකුණු කළ හැකි සියලුම දත්තයන්ද ලකුණු කරන්න ඒවා විභාගයේ ලකුණු හම්බෙන්න වැදගත් වෙනවා. ඒක විභාගෙදී හිතලා මොල කරන්න බෑ පුතේ. ඒ නිසා දැන්ම ඒවා කරන්න හුරු වෙන්න. ඒවා ඔයාලගේ යහපතට හේතු වෙනවා. හරි පුතේ. ඔන්න මම බෝඩ් එක මැකුවා මොකද්ද AF දෛශිකයට අදාළ කොටසත් ලියාගත්තා අලුතෙන් දාගත්තු නියතේ ලියාගත්තා පුතා AE දෛශිකයට අදාළ කාරණා ලියාගත්තා දැන් පුතේ අපිට මේක සුළු කරන්න නේද තියෙන්නේ මේක සුළු කරද්දි මම මගේ පැටවුන්ට කියලා දීලා තියෙනවා දැන් අපේ අරමුණ ප්‍රමේය දාන්නනේ ප්‍රමේය දාදී මේ සියලුම පද එක පැත්තකට ගන්න ඕනේ සමානයි බිඳුව බිඳුව කියන්නේ අභිශූන්‍ය කතාවනේ ඒක ඉතුරු වෙන්න ඕනේ හරි ඔක්කොම පද එහා පැත්තට ගමුකෝ එක ඍණ ඔන්න ඔය විදිහට පළවෙනි පදේ එනවා දෙවෙනි පදය මේ ආකාරයෙන් ආව පුතේ මෙයා එහා පැත්තට ගත්තා ඔයාලා සුළු කරගන්න වේගෙන් මේක මේ විදිහට ආවා ඔන්න සමානයි බිඳුව ආවනේ දැන් මම කියලා දීලා තියෙනවා මෙතන දැන් පද කීයක් තියෙනවද 1 2 3 4යි මේ පද හතර සුළු කරගන්න විදිහ කියලා දීලා තියෙනවනේ මොකද්ද මේකට භාවිතා කරන ප්‍රමේය දැන් මතක් වෙන්න මම ලියන්නම් ඇල්ෆා A දෛශික ධන බීටා B දෛශික සමානයි නම් අභිශූන්‍ය නැත්තම් බිඳුවට මේ අවශ්‍යතාව වෙනවා නම් ඇල්ෆා බිඳුවයි කියලා ගන්නත් පුළුවන් බීටා බිඳුවයි කියලා ගන්නත් පුළුවන්. හැබැයි එහෙම ගන්නකොට මේ ප්‍රමේය යොදන්න අවශ්‍යතා දෙකක් තෘප්ත කරන්න ඕනුනා. මොකද්ද? නිශ්ශූන්‍ය වෙන්නත් ඕනේ අසමාන්තර වෙන්නත් ඕනේ කවුද? A දෛශික හා B දෛශික. ඒ අවශ්‍යතා දෙක තෘප්ත කරොත් නේද මේ ප්‍රමේය යොදන්න ඕනේ. ඒ නිසා නියතයක් වතාවක් A දෛශික ධන නියතයක් වතාවක් B දෛශික ආකාරයට මේක පරිවර්තනය කරන්න ඕන නිසා පුතේ මම ඔයාලට කියලා දීලා තියෙනවා මොකක්ද මෙතනදී අපි කරන්නේ වරහණක් දානවා ඒ වරහණෙන් එළියේ P දෛශික ධන වරහණක් දානවා ඒ වරහණෙන් එළියේ Q දෛශික සමානයි බිඳුවයි කියලා ලියනවා ඕක නේද ලියන විදිහ මතකද ඒක හරි දැන් මට කියන්න මේ P දෛශික ලියද්දි මෙන්න පළවෙනි පදය එක ඍණ ලැම්ඩා ඒක ලියපු ගමන් මෙයා ඉවරයි. ඊළඟට මේක එන්නේ මෙතෙන්ට. ඊළඟට මේක P දෛශික ඍණ. මෙන්න ඒක. දැන් මේ පදයට මේක ඉවරුණා මේක ඉවරුණා. මේක අදාළ මෙතෙන්ට. ඔන්න සුළු කරා. පැහැදිලිද පුතේ? වරහන් දෙකක් දැම්ම පළවෙනි වරහණෙන් පස්සේ P දෛශික දෙවෙනි වරහණෙන් පස්සේ Q දෛශික සමානයි බිඳුවයි. පැහැදිලිද? දැන් අපිට මේකට ප්‍රමේය භාවිතා කරන්න අවශ්‍යතා දෙකක් තෘප්ත කරන්න ඕනේ. විභාගෙදී පුතේ ඒ අවශ්‍යතා දෙක තෘප්ත කරනවා කියලා ලියන්න ඕනේ. ඒක ඔයාලට අමතකයි. මොකද්ද? P දෛශික හා Q දෛශික යන්න මොනවද අවශ්‍යතා දෙක? නිශ්ශූන්‍ය හා අසමාන්තර බැවින් එහෙනම් මේ දෙන්නා නිශ්ශූන්‍ය හා අසමාන්තර බැවින් කියලා ලියපුවම දැන්ම අපි අර ප්‍රමේය භාවිතා කරන්න ඕනේ අවශ්‍යතාවය සඳහන් කරලා ඉවරයිද පුතේ. එහෙනම් දැන් අපිට ප්‍රමේය භාවිතා කරන්න පුළුවන්. ප්‍රමේයෙන් කියවෙන්නේ පුතේ පළමු දෛශිකයට ඉදිරියෙන් තියෙන නියතය බිඳුවට සමාන වෙනවා කියලත් දෙවෙනි දෛශිකයට ඉදිරියෙන් තියෙන නියතය බිඳුවට සමාන වෙනවා කියන එකත් මෙන්න පළමු නියතය ඒක බිඳුවට සමාන කරමු මෙන්න එක ඍණ ලැම්ඩා ඍණ 5 මියු බෙදීම 6 සමානයි බිඳුවයි හෝද හාද දෙකම වෙනවා ඒ නිසා හා මෙන්න අපි ප්‍රමේය භාවිතා කළා මේක සුළු කරාම පුතේ මේ දෙන්නා අතර මෙන්න මේ ආකාරයේ සම්බන්ධතාවයක් හොයන්න පුළුවන් කතුවරයා අපිට මෙයා තමා හොයන්න කියලා කියන්නේ ඒ නිසා මෙන්න සුළු කරා පුතේ මේක භාවිතයෙන් අවසාන ප්‍රශ්නෙට උත්තරය හොයමු ඒ නිසා මෙතනින් ගෙනලා පුතේ මෙතෙන්ට ආදේශ කරමු ඔයාලා සුළු කිරීම කරගෙන යන්න එක සමානයි මේ ඍණ පද දෙකම මම සමාන ලකුණින් මේ පැත්තට ගේනවා මෙයා එතකොට ධන වෙනවා මෙයා මේ පැත්තට ආපුවම ධන 5 බෙදීම 6යි මෙන්න මේ නියතේ වෙනුවට මෙතනින් ආදේශ කරනවා පුතේ මෙන්න මේ පරිද්දෙන් සුළු කරන්න එතකොට මේ 3 ඉලක්කමට 6 ඉලක්කම සුළු වුණා 5 බෙදීම
තවදුරටත් සුළු කරන්න පුතේ මේක පොදු හරය ගන්න 2යි. එතකොට මෙතෙන්ට එනවා 2 බෙදීම 2ක් 7 බෙදීම 2යි ලැම්ඩා. එහෙනම් ලැම්ඩා වල අගය පුතේ 2 බෙදීම 7ක් වෙනවා. මෙන්න එනයින් අපි ලැම්ඩාහි අගය සෙව්වා. මේ සොයාගත්ත ලැම්ඩාහි අගය අවශ්‍ය නම් පුතේ අපි මෙතෙන්ට ආදේශ කරමු. ඒ නිසා μ වල අගය පුතේ මෙතෙන්ට 2 බෙදීම 7 ආදේශ කරාම පුතේ 6 බෙදීම 7 වෙනවා. පැහැදිලිද? බලන්න අපි වේගයෙන් සුළු කරගෙන ගියා. ඔයාලට මීටත් වැඩිය වේගයෙන් සුළු කරන්න පුළුවන්. ඔයාලා දැන් දක්ෂය පුතේ. තේරුම් ගන්න. අපි ප්‍රමේය භාවිතා කළා. ප්‍රමේය භාවිතා කිරීමේදී ප්‍රමේය භාවිතා කිරීමේ අවශ්‍යතාවය සඳහන් කරා. ඒ අවශ්‍යතාවය අනිවාර්යයෙන්ම ප්‍රශ්න පත්‍රයේදී පිළිතුරු පත්‍රයේදී සඳහන් කළ යුතුයමයි පුතේ. නැත්නම් ලකුණු හම්බෙන්නේ නැහැ. ඒවා අවශ්‍යයි. අනිවාර්යයෙන්ම අවශ්‍යයි. හොඳට මතක තියාගන්න. සුළු කිරීම කරා. මෙතනදී හෝ නෙමේ හා. ඇයි හා වෙන්නේ? පළමු දෛශිකයට ප්‍රථමයෙන් තියෙන නියතයත් බිඳුවට සමාන වෙනවා. දෙවන දෛශිකයට ප්‍රථමව තියෙන නියතයත් බිඳුවට සමාන වෙනවා. මේ වගේ ප්‍රකාශනයක් මෙන්න මේ ප්‍රමේය භාවිතා කළ හැකි தත්ත්වයට පත් කිරීම ගැන අපි කලින් කියලා දුන්නා. කොහොමද ලියන්නේ? වරහණක් දැම්මා පළමු දෛශිකයේ ධන, වරහණක් දැම්මා දෙවෙනි දෛශිකයේ සමානයි බිඳුව. ඒ කියන්නේ අභිශූන්‍යයි. සුළු කරන්න. පුතේ බලන්න විභාග ගානක් අපි හදලා ඉවර කරා. මෙතනදී මේ කොටස් වලට සම්බෙන ලකුණු ප්‍රමාණය මම සඳහන් කළේ නෑ පුතේ. හැබැයි ඔයාලට සඳහන් කළා මොකද්ද? මේ වගේ එකක් මේ වගේ ප්‍රශ්නයකට පිළිතුරු සපයද්දී අත්‍යවශ්‍යයෙන්ම උත්තර පත්‍රයේ තිබිය යුතු කාරණා මොනවද කියන එක මම ඔයාලට සඳහන් කළා. පැහැදිලි නේද? ඒ නිසා ඒ කාරණාත් හිතේ තියාගෙන පුතේ මේ ගාන සම්පූර්ණයෙන් හදලා ඉවර කරගන්න. වැදගත් දේවල් ඉගෙන ගත්තා නම් ඒවා වෙන පෑනකින් නෝට් එකක් විදියට සඳහන් කරගන්න. එතකොට ඔයාලට නැවත ඔයාලගේ නෝට් පොත බලද්දී ඒ විභාග ප්‍රශ්නයෙන් ඉගෙනගත්ත අලුත් දේවල් සියල්ලම සඳහන් කරගැනීමේ හැකියාව තියෙනවා පුතේ. ඒ නිසා මේ පිළිවෙලට එක දිගට වැඩ කරගෙන යන්න. අපි තවත් විභාග ප්‍රශ්නයක් හදමු. පුතේ ඔන්න අපි තවත් විභාග ප්‍රශ්නයක් සාකච්ඡා කරනවා. බලන්න 2012 ගාන මම කලිනුත් සඳහන් කරා පාස් පේපර් පොත බලාගෙන ලියාගන්න. පේසුරු පොත් බලලා නම් පුතේ ගණන් හදන්න යන්න එපා තාම. මොකද්ද ගාන කියන්නේ? A හා B යනු O ලක්ෂයක් සමග ඒකරේඛීය නොවන ප්‍රබින්න ලක්ෂ දෙකක් කියයි ගනිමු. ඒ කියන්නේ ඒකරේඛීය නෑ. A O B කියන ඒවා ඒකරේඛීය නෑ. O ලක්ෂයේ අනුබද්ධයෙන් A හා B ලක්ෂවල පිහිටුම් දෛශික පිළිවෙලින් A හා B යයි ගනිමු. එතකොට මෙතන මේ දෛශික A කියන එකත් දෛශික B කියන එකත් තමයි තියෙන්නේ. එහෙනම් A ලක්ෂයේ පිහිටුම් දෛශිකය A දෛශික වෙනවා. B ලක්ෂයේ පිහිටුම් දෛශිකය B දෛශික වෙනවා. D යනු D කියලා ලක්ෂයක් තවත් එක්කෙනෙක් තියෙනවා. BD සමානයි B වල ඉඳන් D ට තියෙන දුර සමානයි 2DA වන පරිදි AB මත පිහිටි ලක්ෂයක් නම්. එතකොට දැන් AB රේඛාව මත D ලක්ෂයක් පිහිටනවා. B වල ඉඳන් D ට තියෙන දුර සමානයිලු D වල ඉඳන් A ට තියෙන දුර වගේ දෙගුණයක් වන පරිදි පිහිටි ලක්ෂයක් නම් O ලක්ෂයේ අනුබද්ධයෙන් D ලක්ෂයේ පිහිටුම් දෛශිකය පෙන්වන්න කියලා එකක් තියෙනවා. මේ කොටස සම්පූර්ණයෙන්ම අපි සිද්ධාන්ත විදියටම සාකච්ඡා කරලා තියෙනවා. මතකද මම ඔයාලට මේ වගේ ප්‍රශ්නයකට උත්තර හොයද්දි කිව්වා අර අනුපාත ප්‍රමේය කියන එක භාවිතා කරන්න බෑ. අපි අර MN දාලා උත්තරේ හරිද කියලා බලන්න ක්‍රමයක් කියලා දුන්න මතකද ඔයාලට? මේකෙන් දරුවනේ උත්තරේ හරිද කියලා බලපං. හැබැයි මේක හැම ගානකදීම මේ විදිහටම යොදන්න එපා ලකුණු හම්බෙන්නේ නැහැ කියලා අපි කලින් පැහැදිලි කරලා තියෙනවා මතකද? ඒ නිසා මේක සාධනය කරලා තමයි මේ කොටස ළමා ගන්න ඕනේ. මේ ටික හදලා ඉවරලා ගානේ තව කොටස් ටිකක් හදනවා. මේ බලන්න. පුතේ BC දෛශිකය මෙන්න මේ පරිද්දෙන් ලියන්නලු. ඊට පස්සේ කියනවා ODC ලක්ෂ ඒකරේඛීය නම් ඒකරේඛීය වෙනවා නම් කේහි අගය හොයන්න කියනවා. ඒකරේඛීය වෙනවා නම් කියලා අරගෙන තමා පුතේ මේ කේවල අගය හොයන්න කියලා කියන්නේ. OD අණු DC අනුපාතය හොයන්න කියලා කියන්නේ. කාරණේ පැහැදිලිද? හරි. ඊළඟ එක A හා B දෛශික ඇසුරින් AC ප්‍රකාශ කරන්න කියලා තියෙනවා. තවද AC ට සමාන්තරව O ලක්ෂය ඔස්සේ යන රේඛාවට ED AB හමු වේ නම් පුතේ 6ක් DE සමානයි AB බව පෙන්වන්න කියලාත් කියනවා.
ගානේ පළවෙනි බෝඩ් එකේ තිබ්බ කොටස ඊටාම පහසුයි පුතේ. මේ ටික තමයි ටිකක් හිතලා හදන්න තියෙන්නේ. දැන් පුතේ වීඩියෝ එක නතර කරන්න ඔයා ගාන හදන්න උත්සාහ කරන්න. ඒ අතරතුරේ මම ඔයාලට හැම වෙලෙම මතක් කරන දෙයක් තමයි පුතේ. මේ වගේ ගානක් හදලා ඉවර වෙන්න ඔයාට යන කාලය මැනගන්න. පුතේ ආන්ගේ කාලය මැනගන්න එක අතිශයින්ම වැදගත්. එතකොට ඔයාට තීරණය කරන්න පුළුවන් සාමාන්‍යයෙන් මේ වගේ ගානක් හදලා ඉවර කරන්න කොච්චර කාලයක් ඔයාට වැය වෙනවද කියලා. ඊට පස්සේ ටික ටික මේ කාලය පුතේ ඔයා අඩු කරගන්න ඕනේ විනාඩි 10ට වඩා අඩු කාලයකට. පැහැදිලිද? එහෙම නැතුව අපිට විභාගෙට ලකුණක් ගන්න නම් හම්බෙන්නේ නැහැ පුතේ. මම මූලිකව මේ අද ගානේදී විනාඩි 10ට අඩු හැදුවොත් ඔයා දක්ෂයෙක්. ඒක හොඳයි. නමුත් මම කියන්නේ හැමෝම උත්සාහ කරන්න ඕනේ මේක විනාඩි 6-7ක් ඇතුළත හදලා ඉවර කරන්න. නමුත් ඒකට ඔයාලා නිවැරදි පියවර අනුගමනය කරන්න ඕනේ. වේගයෙන් ලියන්න ඕනේ. ලියනේ අතරමැදදී වරදින්න බෑ. ඊළඟට කලින් ගානේදී මම පැහැදිලි කරා මතකද ලකුණු හම්බෙන්න නම් මේ කොටස් ටික ගානක අනිවාර්යයෙන්ම තිබිය යුතුයි කියලා. මේ ගානේදීත් මම ඒ පරිද්දෙන්ම පැහැදිලි කරන්නම් පුතේ. ඒ විභාගයේ පිළිතුරු පත්‍රයේ අනිවාර්යයෙන්ම තිබිය යුතු කාරණාද පුතේ අන්තර්ගත වන පරිදි අවම කාලයකින් පිළිතුරු සපයන්න. දැන් පුතේ උත්තර ලියන්න පටන් ගන්න. පුතේ ඔන්න මම දැන් මේ ගානේ සමස්තය පැහැදිලි කරන්න යනවා. පුතේ මම ගන්නම් මෙන්න මෙතන O ලක්ෂය කියලා. මෙන්න මෙතන A ලක්ෂය කියලා ගන්න. ඔන්න OA. මෙන්න මෙතන B ලක්ෂය කියලා ගන්න. හරි. කතුවරයා දීලා තියෙනවා පුතේ මේ A ලක්ෂයේ පිහිටුම් දෛශිකය සිම්පල් A. B ලක්ෂයේ පිහිටුම් දෛශිකය සිම්පල් B. ඔය ටික දීලා තියෙනවනේ. දැන් කතුවරයා කියනවා මේ AOB ඒකරේඛීය නැහැ කියලා. තේරුණාද? දැන් මේ AOB ඒකරේඛීය නැහැ කියලා තිබුණ නිසා තමයි පුතේ මම මෙන්න මේ විදිහේ රූප සටහනකට ගියේ. පළවෙනි කාරණය තේරුණාද? ඊළඟට කතුවරයා තව තැනක කියනවා මේ AB රේඛාව මත D ලක්ෂයක් තියෙනවා කියලා. හැබැයි මේ D ලක්ෂයේ පිහිටීම ලකුණු කරන්න එයා දෙන දත්තේ තමයි BD කියන රේඛාවේ දිග සමානයිලු දෙවාරයක් DA කියන රේඛාවේ දිගට. එතකොට DA කොටස වගේ දෙගුණයක් තමයි BD දිගට සමාන වෙන්නේ. එතකොට වැඩි දිගක් තියෙන්නේ කාටද? BD වලට. පැහැදිලිද? හරි. දැන් නිකමට හිතන්න මේ D වල ඉඳන් Aට තියෙන දුර x නම් 2x සමා BD දුර. එතකොට මේකේ මම නිකම් මේ පැහැදිලි කරන්නේ DA දිග ඔයා x කියලා ගත්තොත් BD දිග කොච්චරක් වෙනවද? 2x වෙනවා. එහෙනම් AB දිග කොච්චරක් වෙනවද? 3x වෙනවා. ඇයි 3x වෙන්නේ? AB රේඛාව හැදෙන්නේ මේ දෙන්නගේ එකතුවෙන්. පැහැදිලිද? එතකොට AB දිග 3x වෙනවා නම් පුතේ මම මේ රේඛාව කොටස් 3කට බෙදනවා. මෙන්න මේ රේඛාව කොටස් 3කට බෙදලා පුතේ B වල ඉඳන් D ට දුර කොච්චරක්ද? BD දුර 2x. DA දිග x. එහෙනම් මේ වගේ ලක්ෂයක තමයි D පිහිටන්නේ. ඒක තේරුණාද? මෙන්න මේ වගේ තැනක D පිහිටනවා නම් මට කියන්න මේ දුර කොච්චරක්ද? 2x. මේ දුර කොච්චරක්ද? x. එහෙනම් මේ දිගවල් වල අනුපාතය 2:1යි. ඒ කියන්නේ මේ දිග ඒකක 2ක් නම් මේ දිග ඒකක 1ක් වෙනවා. තවදුරටත් පැහැදිලි කරොත් BA රේඛාව මොන රේඛාවද? BA රේඛාව 2:1 අනුපාතයට අභ්‍යන්තරව බෙදන ලක්ෂය තමයි D වෙන්නේ. මොකද්ද? BA රේඛාව 2:1 අනුපාතයට අභ්‍යන්තරව බෙදන ලක්ෂය තමයි D වෙන්නේ. ඒක පුතා කතුවරයා දීලා තියෙන මෙන්න මේ දත්තය භාවිතයෙන් මේ පරිදි සුළු කරලා අපිට ලබා ගැනීමේ හැකියාව තිබුණා. තේරුණාද ඒක හොඳටම? හරි. දැන් අපෙන් ප්‍රශ්න කරන්නේ කතුවරයා මෙන්න මේ OD දෛශිකය හොයන්න කියලා. එහෙනම් මේකට උත්තරේ නේද අපිට ඕනේ? මොකක්ද උත්තරේ ඕනේ? OD දෛශිකයට උත්තරේ ඕනේ. හරි. අපි මේ වගේ ගණන් ඕන තරමක් හදලා තියෙනවා. ඒ නිසා ඔයාලට මේක පහසුවෙන්ම හොයන්න පුළුවන්. හරි. මම ඔන්න OD දෛශිකයට අදාළ රේඛාවක් ඇඳලා මෙන්න දෛශිකය. පුතේ දැන් මට කියන්න මේ OD දෛශිකයේ හොයද්දී අපි භාවිතා කරපු විදිහ මතකද? අපි භාවිතා කරපු ක්‍රමය මතකද? මොන මං ඒ ගාන හදන්න පිවිසීමක් ගන්නවා. ඒ පිවිසීම ලබා ගන්න පුතේ මෙන්න මේ කොටසෙන්මයි. ඔන්න බලන්න. B වල ඉඳන්
ඔන්න බලන්න මේ පිවිසීම ලබා ගන්න විදිහ. B වල ඉඳන් D ට තියෙන දිග හරියටම සමානයි කාටද? දෙවාරයක් D වල ඉඳන් A ට තියෙන දිගට. ඔන්න දිග අතර සම්බන්ධයක්. අපි දන්නවා BD රේඛාවයි DA රේඛාවයි එකිනෙකට සමාන්තරයි හේතුව ඒක රේඛීය වන නිසා. තව B වල ඉඳන් D ට තියෙන දිශාව හරියටම සමානයි පුතේ D වල ඉඳන් A ට තියෙන දිශාව. කාරණා කීයක් තියෙනවද? කාරණා 3යි. මෙන්න මේ කාරණා 3ම තෘප්ත කරන නිසා පුතේ මේ කාරණා 3ම තෘප්ත කරන නිසා මට ගත්ත හැකි BD දෛශිකය හරියටම සමානයි දෙවාරයක් DA දෛශිකය කියලා. මේ කාරණා 3ම තෘප්ත කරන නිසා මට ගත්ත හැකි BD දෛශිකය සමානයි දෙවාරයක් DA දෛශිකය කියලා. හරි. පුතේ දැන් මම විදි දෙකකට BD දෛශිකයත් DA දෛශිකයත් හොයනවා. මේ හොයන විදි දෙක තුල පුතේ OD දෛශිකය කියන කාරණාව අන්තර්ගත කරනවා. මේ දෛශිකයට උත්තරේ වෙන විදිහකට හොයනවා. මේ දෛශිකයට උත්තරේ වෙන විදිහකට හොයනවා. හැබැයි මේ හොයන උත්තර දෙක තුල OD දෛශිකය කියන එක අන්තර්ගත වෙනවා. එතකොට අවසානෙට OD දෛශිකය මෙතනින් මට උක්ත කරලා අපේ පිහිටුම් දෛශිකය D ලක්ෂයේ හොයන්න පුළුවන්. කාරණේ පැහැදිලිද? මතක නැත්නම් ආපස්සට වීඩියෝ බලන්න වෙනවා. පුතේ BD දෛශිකය කොහොමද ලියන්නේ? B වල ඉඳන් D ට තියෙන දෛශිකය බලන්න රූප සටහන. BD දෛශිකය මට ලියන්න පුළුවන් පුතේ BO දෛශිකය ධන OD දෛශිකය කියලා. සමානයි දෙවාරයක්. DA දෛශිකය කොහොමද ලියන්න පුළුවන් පුතේ? DO දෛශිකය ධන OA දෛශිකය කියලා. බලන්න මෙයාට උත්තරේ එක විදිහකට හෙව්වා, මෙයාට උත්තරේ තව විදිහකට හෙව්වා. හැබැයි මේ පිළිතුරු දෙක තුල OD දෛශිකය අන්තර්ගත කළා. දැන් ආදේශ කරන්න. BO දෛශිකය කියන්නේ පුතේ ඍණ B දෛශිකය ධන OD දෛශිකය සමානයි. මේ දෙන්න මාරු කරාම ඍණ පයින්නවා. ඍණ දෙකක් OD දෛශිකය ධන දෙකක් OA දෛශිකය කියන්නේ සිම්පල් A දෛශිකය. පැහැදිලිද? දැන් පුතේ මෙහෙම සුළු කරාම මෙන්න මේ OD දෛශික දෙකක් තියෙනවා ඍණ. හැබැයි එයා එහා පැත්තට ගියාම මොකක් බවට පත් වෙනවද? තුන් වතාවක් OD දෛශිකය සමානයි. එහා පැත්තේ තියෙන ඍණ B මෙහෙට එනවා. ඒ කියන්නේ දෙකක් A දෛශික ධන B දෛශික. සුළු කරන්න පුතේ OD දෛශිකය සමානයි දෙකක් A දෛශික ධන B දෛශික බෙදීම තුනක් විදිහට පුතේ අපිට පිළිතුර ලැබෙනවා. එහෙනම් මම මේ සුළු කරලා ලබා ගත්තේ කාගේ උත්තරේද? D ලක්ෂයේ පිහිටුම් දෛශිකය වන OD දෛශිකය. පුතේ මම මේකම ගන්න කපටි විදිහක් කියලා දුන්නා ඔයාලට මතකද ඒක? හරි. ඒක මතක් කරන්න. ඒකෙන් අපි මේ උත්තරේ නිවැරදිද කියලා ආයෙ බලන්න පුළුවන්. හැබැයි මේ ගානේදී ඒ උත්තරේ නිවැරදිද කියලා ආයෙ බලන්න අවශ්‍යතාවයක් නැහැ. හේතුව බව පෙන්වන්න කියලා අපිට උත්තරේ කතුවරයා දැනටමත් දීලා තියෙනවා. දීලා තියෙන නිසා උත්තරේ බලන්න ඕනේ නැහැ. නමුත් උත්තරේ නොදුන්න ගානකදී උත්තරේ හරිද කියලා බලන මනෝමය ක්‍රමය කොහොමද? මෙන්න පුතේ B ලක්ෂය. B ලක්ෂයේ පිහිටුම් දෛශිකය සිම්පල් B. මෙන්න A ලක්ෂය. A ලක්ෂයේ පිහිටුම් දෛශිකය A. හොයන්න ඕනේ D ලක්ෂයේ පිහිටුම් දෛශිකය සිම්පල් D. මේ අනුපාතය 2යි 1යි. එහෙනම් D ලක්ෂයේ පිහිටුම් දෛශිකය සමානයි. මොකද්ද මනෝමය ක්‍රමය? 2 කියන කෙනා වැඩි කරනවා එයාගේ අනුපාතයට සම්බන්ධ නැති පිහිටුම් දෛශිකය A ගෙන්. අභ්‍යන්තර බෙදීමක් හින්දා ධන 1 කියන අනුපාතය වැඩි කරනවා එයාගේ ඉරි කෑලි දෙකට සම්බන්ධ නැති පිහිටුම් දෛශිකය B බෙදනවා 2 ධන 1. බෙදනවා 2 ධන 1. බලන්න මේක සුළු කරාමත් මේකමයි ලැබෙන්නේ. හැබැයි විභාගෙට මේකට ලකුණු හම්බෙන්නේ නැහැ. එහෙනම් අපි මේ ක්‍රමය කියලා දුන්නේ මොකක් අරමයාද පුතේ? ඔයාට බව පෙන්වන්න දීලා නැති ගානක ඔයා ලබාගත් පිළිතුර නිවැරදි දෙයි කියලා හොයාගන්න, නිවැරදිදයි කියලා චෙක් කරලා බලා ගන්න තමයි පුතේ මේ ක්‍රමය කියලා දුන්නේ. ගානේ පළවෙනි කොටස අපි හදලා ඉවරයි. පැහැදිලිද? දැන් අපිට යොමු වෙන්න තියෙනවා නේද දෙවෙනි කොටසට? හැබැයි දෙවෙනි කොටසට යොමු වෙද්දි පුතේ
ඔයාට අර රූප සටහන අලුත් කරන්න වෙනවා. ඒ නිසා මගේ දරුවෝ මට කියන්නේ රූප සටහන අලුත් කරද්දී රූප සටහන අලුත් වෙද්දී අපි භාවිතා කරන්න ඕනේ දත්ත මොනවද? ඒ දත්ත අනුව පුතේ ඔයා C කියලා අලුත් ලක්ෂයක් ආන් අර රූප සටහන තුල නිරූපණය කරන්න ඕනේ. තවදුරටත් පැහැදිලි කරනවා නම් ODC කියන ලක්ෂ ඒක රේඛීය නම් කියලා දත්තේ තිබ්බ නිසා මේ තුන් දෙනා ඒක රේඛීය වන පරිදි C ලක්ෂය නිරූපණය කරන්න ඕනේ. තව එක දෙයක් තිබ්බා පුතේ මට මතක හැටියට ලියන්නම් BC දෛශිකය සමානයි නියතයක් වතාවක් A දෛශික කියලා තිබුණා. මේක තවදුරටත් ලිව්වොත් BC දෛශික සමානයි නියතයක් වතාවක් A දෛශික යනු OA දෛශික වෙනවා. එහෙනම් ඔයාලට මෙන්න මේ දත්තය භාවිතා කරන්නත් වෙනවා. පළවෙනියෙන් කියනවා ODC ලක්ෂ ඒක රේඛීය විය යුතුයි. මේ මෙතනින් කියන දේ ඔයා ග්‍රහණය කරගත්තද? පුතේ මොකද්ද කතුවරයා මෙතනින් අපිට රූප සටහන අදිද්දී ග්‍රහණය කරන්න දෙන දේ? BC දෛශිකය සමානයි නම් නියතයක් වතාවක් OA දෛශිකයට ඒකෙන් පැහැදිලි කරනුයේ OA කියන රේඛාවත් මෙන්න මේ BC කියන රේඛාවත් එකිනෙකට සමාන්තර විය යුතුයි කියන කතාව. මේකට අදාළ පැහැදිලි කිරීම තුනක් තියෙනවා. කලින් ගානේ මතකද අපි පැහැදිලි කරා? ඒ පැහැදිලි කිරීම තුනෙන් අපිට මෙතෙන්දී අදාළ වෙන්නේ BC රේඛාවත් OA රේඛාවත් සමාන්තර විය යුතුයි. එහෙනම් අනිවාර්යයෙන්ම මේ C ලක්ෂය පවතුනියේ පුතේ OA රේඛාවට සමාන්තර රේඛාවක් මත ODC ඒක රේඛීය වන පරිදි. හැබැයි මේ K කියන නියතය ගැන කතුවරයා පැහැදිලි කිරීමක් කරනවා K කියන කෙනා එකට වඩා වැඩි කියලා. එහෙනම් තේරුම් ගන්න OA දෛශිකයෙන් නිරූපණය වන දිගට වඩා පුතේ BC රේඛාවේ දිග වැඩි කියලා. ඇයි? මේ දිග K ගුණයකින් වැඩි වුණාම තමයි BC දිග ලැබෙන්නේ. හැබැයි මේ වැඩි වෙන නියතේ එකට වඩා වැඩි අගයක්. ඒ නිසා පුතේ OA රේඛාවේ දිගට වඩා BC රේඛාවේ දිග වැඩි. ඒකත් මෙතන අන්තර්ගත වෙනවා. ඊළඟට C ලක්ෂයේ පිහිටීම නිරූපණය කරද්දී මතක තියාගන්න ඕවල ඉඳන් Aට යම් දිශාවක්ද පවතින්නේ ආන් ඒ දිශාවටමයි පුතේ B වල ඉඳන් C ලක්ෂය පවතින්නේ. ඒකෙන් ඔයාලට නිගමනය කර හැකි OAට සමාන්තර වඳින BC රේඛාවේ B වලට වම් අත පැත්තෙන්ද C තියෙන්න ඕනේ, B වලට දකුණු අත පැත්තෙන්ද C තියෙන්න ඕනේ කියන එක එතනින් නිගමනය කරන්නත් පුළුවන්. මොකද්ද? O වල ඉඳන් Aට පවතින දිශාවමයි පුතේ B වල ඉඳන් Cට පැවතිය යුත්තේ. එහෙනම් මේ අවශ්‍යතා සියල්ල සඳහන් වන පරිදි රූප සටහන අලුත් කරන්න පුතේ. රූප සටහන අලුත් කළා ඉතුරු කොටස අපි විසඳමු. ඔන්න බලන්න පුතේ අපි අර කලින් සඳහන් කරපු අවශ්‍යතා තෘප්ත කරන පරිදි මම C ලක්ෂයේ පිහිටීමට අදාළ ලක්ෂය ලකුණු කරගත්තා. පුතේ මොකක්ද මේ පිහිටීමට අදාළ C ලක්ෂය තිබ්බේ කොහමද? මේ OA රේඛාවට BC රේඛාව සමාන්තර වෙන්න ඕන කියන එක ගත්තා. ඊළඟට B වල ඉඳන් Cට තියෙන දෛශිකය, ඒ කියන්නේ මෙන්න මේ දෛශිකය K වතාවක් A දෛශික වුණා. ඒකෙන්නේ අපි සමාන්තර වීම කියන ගතිය ගත්තේ. ඊළඟ එක ODC ලක්ෂයන් ඒක රේඛීය වෙනවා කියන එකත් ලකුණු කරා. තවදුරටත් පැහැදිලි කරද්දී මේ කේවල වගේ එකට වඩා වැඩි නියතයක් නිසා තමයි මේ රේඛාවේ දිගට වඩා මේ රේඛාවේ දිග වැඩි වුනේ. දැන් කතුවරයා අපෙන් ප්‍රශ්න කරනවා නේද පුතේ මෙන්න මේ OC අණු OD අණු DC අනුපාතය හොයන්න කියලා. ඒ කියන්නේ අපිට මෙන්න මේ රේඛාවට අදාළව මේ D ලක්ෂයෙන් බෙදෙන මේ රේඛා කොටස් දෙකේ අනුපාතය හොයන්න කියලා නේද කියන්නේ. හරි. එහෙනම් ආන්ගේ අනුපාතය හොයන්න කියනවා නම් අපිට යම් කිසි විදිහකින් ඉඟියක් ලැබිලා තියෙනවා. මොකක්ද? ප්‍රමේය භාවිතා කරන්න වෙනවා කියන එක. එහෙනම් පුතේ මෙන්න මේ අනුපාතය හොයන්න වෙනවා කියන එකේ තේරුම අපිට ප්‍රමේය භාවිතා කරන්න වෙනවා කියන එකනේ. හරි. ඔය ප්‍රමේය භාවිතා කරද්දි මගේ දරුවෝ දැනටමත් කියන්න OD දෛශිකය අපි හොයාගෙන නැද්ද? OD දෛශිකය හොයාගෙන තියෙන. හැබැයි අපි දන්නවද මේ OD දෛශිකය කියන්නේ OC දෛශිකයෙන් මොන පංගුවක්ද කියලා අපි දන්නවද? දන්නේ නැහැ. ඇයි මෙන්න මේ රේඛාවෙන්
මෙන්න මේ රේඛාවෙන් කුමන කොටසක් මේ OD තුල අන්තර්ගතද කියන එක අපි දන්නේ නැහැ. කලින් නම් අපි පුතා අර x දාලා AB රේඛාව මත D ගේ පිහිටීමට අදාළ අනුපාතය හොයාගත්තා නේද? එහෙනම් හරි. ප්‍රමේය භාවිතා කරන්න නම් මෙන්න මේක නම් අපිට ප්‍රශ්න කරන්නේ අනිවාර්යෙන්ම අපි පුතේ මොකක් සලකනවද? මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. එන්න ලියන වාක්‍ය දිහා බලන්න. මම ලියනවා OD කියන දෛශිකය සමානයි පුතේ. OD කියන දෛශිකය සමානයි. අතන K කියන නියතේ දැම්මනේ. T වතාවක් OC දෛශිකය. කොහොම ලියන්න බැරිද? OC දෛශිකයෙන් T කියන ප්‍රමාණයක් ගත්තාම තමයි OD දෛශිකය ලැබෙන්නේ. මේ T කියන්නේ අදිශයක් වෙන්න එපා. කලින් ගානේ මම පුතේ පැහැදිලි කරද්දී මේක වරහන් ඇතුලේ ලිව්වේ නැහැ. නමුත් ඒක ලියන එක වඩාත් සුදුසුයි. හරි. ඔන්න එහෙනම් ගත්තා. දැන් එහෙනම් OD දෛශිකයට ඕනනම් මෙතනින් ආදේශ කරන්න පුළුවන්. මොකද්ද? දෙකක් A දෛශික බෙදීම 3 ධන B දෛශික බෙදීම 3 සමානයි. T වතාවක් OC දෛශිකනේ. පුතේ අපි තාම OC දෛශික වලට උත්තරේ හොයලා නැහැ නේද? එන්නකො මෙතෙන්ට. මෙතෙන්ට ඇවිල්ලා ඔන්න අපි OC දෛශිකයට උත්තරේ හොයන්න යනවා. OC දෛශිකය සමානයි OB දෛශිකය ධන BC දෛශිකය. OC දෛශිකය සමානයි OB දෛශිකය ධන BC දෛශිකය. OB දෛශිකය කියන්නේ පුතේ සිම්පල් B දෛශික. BC දෛශික කියන්නේ K වතාවක් A දෛශික. හරි. ඔන්න ඒකත් ගෙනල්ලා මෙතෙන්ට ආදේශ කරනවා. මොකක්ද ආදේශ කරන්නේ? K වතාවක්. ඔන්න බලන්න. B දෛශික ධන K වතාවක් A දෛශික. ඔන්න ලිව්වා. අනිත් කළු පාටින්ම වරහන වහන්නම්. ඔන්න ලකුණු කරා. දැන් බලන්න මේ විදිහට ලියපුවාම මේ ප්‍රකාශනය තුල නියත කීයක් තියෙනවද? දෙකක්. එක නියතයක් K අනිත් නියතය T. දෛශික කීයක් තියෙනවද? දෙකක්. එක දෛශිකයක් A අනිත් දෛශිකය B. එහෙනම් මේකට අර ප්‍රමේය භාවිතා කරන්න නම් පුතේ මේ සියලුම පද එක පසකට ගන්න ඕනේ. සමානයි අභිශූන්‍ය කතාව තියෙන්න ඕන නේද? එක පැත්තකට ගමු. දෙක බෙදීම 3 වතාවක් A දෛශික ධන 3න් එකක් B දෛශික ඍණ T වතාවක් B දෛශික ඍණ TK වතාවක් A දෛශික සමානයි බිඳුවයි. හරි. ඊළඟට මේකට ප්‍රමේය දාන්න නම් මොකක්ද අපේ ශිල්පය? වරහනක් දානවා පළමු දෛශිකය A ධන වරහනක් දානවා දෙවන දෛශිකය සමානයි බිඳුවයි කියලා ලියනවා. පළවෙනි වරහට එන්න ඕනේ පද ටික ලියමු. මෙතන පද 4ක් තියෙන නිසා මේ වරහන් දෙක තුනට පද 4ක් එන්න ඕනේ. දෙතෙන්ට එනවා දෙක බෙදීම 3ක්. මෙයා භාවිතයට ගත්තා. 3න් එකක් මෙතෙන්ට. ඍණ T මෙතෙන්ට. ඍණ TK මෙතෙන්ට. ඔන්න ආවා. පැහැදිලිද? දැන් මම කියලා දුන්නා මගේ දරුවන්ට මෙතෙන්ට ප්‍රමේය භාවිතා කරන්න නම් අත්‍යවශ්‍යවම ලියේ විදියේ වාක්‍යයක් තියෙනවා. මොකක්ද මේ වාක්‍යය? A දෛශික හා B දෛශික යනු මොකක්ද අවශ්‍යතා දෙක පුතේ? නිශ්ශූන්‍ය වෙන්න ඕනේ. බිඳුවට සමාන වෙන්න බෑ. නිශ්ශූන්‍ය වෙන්න ඕනේ. ඊට අමතරව පුතේ අසමාන්තර වෙන්න ඕනේ. නිශ්ශූන්‍ය වෙන්න ඕනේ. අසමාන්තර වෙන්න ඕනේ නම් පුතේ ඔන්න අපිට ප්‍රමේය භාවිතා කරන්න පුළුවන්. මොකක්ද ප්‍රමේයෙන් කියන්නේ පුතේ? මෙන්න මේ පළමු නියතේ අගය බිඳුවට සමාන වෙනවා කියන එකත් මෙන්න මේ දෙවන නියතේ අගය බිඳුවට සමාන වෙනවා කියන එක. කාරණේ පැහැදිලිනේ. හරි. අපි එහෙනම් ඔන්න සුපුරුදු විදිහට පළමු නියතේ අගය බිඳුවට සමාන කරමු. දෙක බෙදීම 3 ඍණ TK සමානයි බිඳුවයි. ඔන්න පළමු නියතයේ බිඳුවට සමාන කරා. එච්චරක්ද? නෑ. එක බෙදීම 3 ඍණ T සමාන වෙනවා බිඳුවට. පහසුවෙන්ම මේක සුළු කරාම අපි අතින් දාගත්ත T කියන නියතය 3න් එක බවට පත් වුණා. T කියන නියතය භාවිතා කරේ පුතේ OD දෛශිකය සමානයි T වතාවක් OC දෛශිකය කියන එකට. ඔන්න එහෙනම් T වලගේ හෙව්වා. මෙතනින් අපි උත්තරය ලියන්න පුළුවන්. ඊට කලින්
ඒ t වලාගේ ගෙනල්ලා පුතේ මෙතෙන්ට ආදේශ කරමු. ආදේශ කරාම පුතේ අපිට k වලාගේ හොයන්නත් පුළුවන්. දෙක බෙදීම 3ක් සමානයි t වතාවක් kට. එහෙනම් 3න් එක වතාවක් k. 3 ඉලක්කමට 3 ඉලක්කම කැපුණා. එහෙනම් k වල අගය 2ක් කියලා. අන්න බලන්න මේ k කියන කෙනාගේ අගය එකට වැඩි කියලා දත්තේ තිබුණා. අපිට ඒක අනුබද්ධයෙන් k වල අගය 2ක් කියලා ලබා ගන්නත් පුළුවන් වුණා. පුතේ දැන් ගෙදර මෙහෙම වීඩියෝ හදද්දී වටපිටාවේ ඉන්න පුද්ගලයෝ ඇවිල්ලා අපිට කරදර කරනවා. ඒ කියන්නේ වටපිටාවෙන් ඇවිල්ලා hina වෙනවා. එතකොට අපිට නිකම්ම hina යනවා. ඒ නිසා අතරමැද්දේ මේ hina යන කොටස් තිබ්බොත් ඒවා ගණන් ගන්න එපා. ඒවා ඔයාලා නොසලකා හරින්න. පැහැදිලිද? හරි. දැන් එහෙනම් අපි ඔන්න k වලාගේ හොයාගත්ත 2යි කියලා. අනිත් එක t වලාගේ හොයාගත්ත පුතේ 3න් 1යි කියලා. පැහැදිලිද? හරි. දැන් මේ කාරණාව ඔස්සේ k වලාගේ අපි ගමුකෝ. k වලාගෙන් ලබා ගන්න පිළිතුර බලමු පුතේ. k වලාගේ සමානයි 2යි. k කොහෙද තිබ්බේ? k වලාගේ ආව පුතේ අපිට bc දෛශිකය සමානයි. bc දෛශිකය සමානයි ka. ඔන්න ඔතෙන්ද නේද ආවේ? එතකොට එනම් BC දෛශිකය සමානයි k වතාවක් a කියන්නේ මොකද්ද? OA දෛශිකය කියන එකෙන් නේද? එහෙනම් මෙතනින් අපිට ලැබෙන ප්‍රතිඵලය මොකද්ද? මෙන්න මේ BC දෛශිකය සමානයිලු පුතේ දෙවාරයක් OA දෛශිකය වගේ. බලන්න. එහෙනම් OA රේඛාවේ දිග වගේ දෙගුණයක් BC රේඛාවේ දිග තියෙනවා. ඒ කතාව ඉවරයි. හරි. ඊළඟට මේ t වලාගෙන් අපිට ලබා ගන්න පුළුවන් ප්‍රතිඵලය මොකද්ද පුතේ? t වලාගෙන් අපිට ලබා ගන්න පුළුවන් ප්‍රතිඵලය බලන්න අපි ලිව්වාතනදී පුතේ OD දෛශිකය සමානයි t වතාවක් OC දෛශිකය කියලා. මෙන්න මෙහෙම නේද ලිව්වේ? ඒ කියන්නේ OD රේඛාව සමානයිලු t වතාවක් OC රේඛාව කියන එකනේ ආදේශ කරන්නේ. එහෙනම් OD දෛශිකය සමානයි t කියන්නේ 3න් එකක් OC දෛශිකයනේ. හරි. ඔන්න ආ විදිය. මම මෙන්න මෙහෙම ඇඳහම OD C රේඛාව පුතේ O වල ඉඳන් C ට තියෙන දිග O වල ඉඳන් C ට තියෙන දිග කොටස් 3කට බෙදනවා. කොටස් 3කට බෙදලා එක කොටසක් ගත්තාම නේද ඒක OD ට සමාන වෙන්නේ. එහෙනම් OC රේඛාව මෙන්න මේ පරිද්දෙන් කොටස් 3කට බෙදනවා. ඒකෙන් එක කොටසක් ගත්තාම OD ට සමානයි නම් මේ කොටස ඒකක එකක් නම් මේ කොටස ඒකක දෙකක් වෙනවා. ඒ නිසා පුතේ OD අණු DC අනුපාතය 1:2ක් වෙනවා. එහෙනම් මේ පරිද්දෙන් උත්තරය ලියන්නත් පුළුවන්. OD අණු DC අනුපාතය 1:2ක් වෙනවා. පැහැදිලිද? බලන්න මේ කොටසේදී පුතා මෙතන වාක්‍යයේ හා හෝ නෙමේ කලිනුත් පැහැදිලි කරා. මේ විදිහට සුළු කරලා උත්තර ගන්න පුළුවන්. කතුවරයා K පිළිබඳ ප්‍රශ්න කරනවා නම් K වලින් ලබාගත හැකි නිගමනය තමයි මේක. T වලින් ලබා ගන්න හැකි නිගමනය මේක. අපිට අවසානයේදී පුතේ අනුපාතයක් ප්‍රශ්න කරන නිසා මෙන්න අනුපාතය සඳහා පිළිතුරත් අපි ඉදිරිපත් කරා. පුතේ විභාගයේදී ලකුණු දෙනකොට මේ අනුපාතයනේ ප්‍රශ්න කරේ. ඒ නිසා මේ අනුපාතයේ විදිහට මේක ඉදිරිපත් කරන්න. එතකොට ඒ කොටසටත් ලකුණු හම්බෙනවා. පැහැදිලි නේද? දැන් මේවා සුළු කරද්දී මේ රූපය අඳින්නත් හැකියාව තියෙනවනේ වඩාත් පහසුයි. ඇයි එතකොට රූප සටහනින් අපිට හරිම නිගමනය ගන්න පුළුවන් නේ. එතකොට උත්තර පත්‍ර බලන කතුවරයාටත් තේරෙනවා මේ දරුවා හරියට මේ කොටස් අවධාරණය කරගෙන තියෙනවා කියලා. ඊළඟට ආයෙ මෙහෙට එන්න ප්‍රමේය සඳහන් කරනකොට පුතේ මේ වාක්‍ය අනිවාර්යයෙන්ම ලියන්න. මොකද මේ අවශ්‍යතා තෘප්ත කරන්නේ නැත්නම් පුතා අපිට ප්‍රමේය භාවිතා කරන්න බෑ. එහෙනම් මේ අවශ්‍යතා ටික තෘප්ත කරනවා නම් විතරයිනේ ප්‍රමේය භාවිතා කරන්න පුළුවන්. ඒ නිසා අපි මේ ප්‍රමේය තමයි භාවිතා කරන්නේ කියලාත් මෙතන සඳහන් කළ යුතුමයි. ඒකත් තේරුණාද? ඊළඟ එක කලින් ගානේදී මම ලිව්වේ නෑ. නමුත් මම මේ ගානේදී ඒක ලිව්වා. ඒ නිසා ඔයාලා ඒක ලියන්න පුරුද්දක් කරගන්න. මේ විදිහට දෛශික අතර සම්බන්ධතාවයක් ලබා ගන්නා අවස්ථාවවලදී පුතේ මේ T කියන්නේ අදිශයක් කියලා ඔයාලා සඳහන් කරන්න. ඒක වරහන් ඇතුලේ මේ නොන ඊට පස්සේ රූලේ හරි කමක් නැහැ. ඊළඟට මේ වගේ එකට ප්‍රමේය භාවිතා කරන්න නම් මේ සමාන ලකුණින් දෙපැත්තෙම පුතේ පද තියාගන්නේ සමාන ලකුණින් එක පැත්තකට විතරක් සියලුම පද අපි යොමු කරනවා. ඊට පස්සේ තමා සුළු කරගෙන යන්නේ. එතකොට මේ දෛශිකයෙන් පළමුව තියෙන නියත කොටසත් බිඳුවට සමාන වෙනවා. මේ දෙවන දෛශිකයෙන් පළමුව තියෙන නියත කොටසත් බිඳුවට සමාන වෙනවා. ඒ කාරණයක් පැහැදිලිද? හරි.
එහෙනම් ඔන්න රූප සටහන භාවිතයෙන් අපි හදන දෙවෙනි කොටසට උත්තර ටික හොයලා ඉවරයි පුතේ. නමුත් මේ විභාග ගාන තාම හදලා ඉවර නෑ. තව කොටසක් තියෙනවා හදන්න. දැන් අපි ඒ කොටසට යොමු වෙනවා. හැබැයි ඊට කලින් මතක තියාගන්න පුතේ මෙන්න මේවා. දැන් ඔයාලා රූප සටහන තුල අප්ඩේට් වෙන්න ඕනේ මේවා ටික. මොකද්ද? කේවලාගේ හොයාගත්ත 2යි කියලා. ඒ නිසා මේක කෙලින්ම දැන් 2යි a දෛශික වෙනවා. මේ අනුපාතය 2:1යි වගේම මේ අනුපාතය 1:2යි වෙනවා. ඔන්න ඒකත් දැන් අපිට අප්ඩේට් කරන්න පුළුවන්, ලකුණු කරන්න පුළුවන්. ඒවා මේ වෙනකොට හොයලා ඉවරයි. එහෙනම් මේ වෙනකොට හොයලා ඉවර කාරණා ගානි ඊළඟ කොටස සඳහා භාවිතා කරාට ප්‍රශ්නයක් නැහැ. භාවිතා කළාට ප්‍රශ්නයක් නැහැ නෙමෙයි පුතා. භාවිතා කරන්න අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. දැන් අපි එහෙනම් මේ ගානේ අවසාන කොටස විසඳමු. දැන් බලන්න ඊළඟට කියනවා A වල ඉඳන් සීට රේඛාවක් ඇඳලා මේ AC දෛශිකය හොයන්න කියලා. ඒ නිසා මම ඔන්න ඒක හොයන්න ඕනේ කාරණේ විදිහට රතු පාට රේඛාවක් AC දෛශිකය නිරූපණය කරන්න ඇඳගත්තා. ඒක හරිද? හරි. තව කතාවක් කියනවා මේ AC රේඛාවට සමාන්තරව, ඒ කියන්නේ මේ මුන්දට සමාන්තරව O වල ඉඳන් රේඛාවක් ඇඳපන් කියනවා. ඒක පුතේ AB රේඛාව හමු වෙන ලක්ෂය E කියලා ගනින් කියනවා. එහෙනම් මේක තමයි E. ඔය එකත් ලකුණු කරන්න කියනවා. මම පුතේ තව දුරටත් වැඩියෙන් පැහැදිලිද? AE OE රේඛාව දික් කරා මෙතෙන්ට එනකන් හේතුව ඇයි කියලා පස්සේ පැහැදිලි කරනවා. හරි. දැන් එහෙනම් ප්‍රථමයෙන් පුතේ අපි AC දෛශිකයේ හොයමු. AC දෛශිකය. හරි. කිසිම ප්‍රශ්නයක් නැහැ පුතේ. AC දෛශිකය අපිට හොයන්න පුළුවන්. A O දෛශිකයේ දන රූපයත් එක්ක යන්න. O B දෛශිකයේ දන B C දෛශිකය. මෙන්න මේ ටිකෙන් මට උත්තර හොයන්න පුළුවන්. AC දෛශිකයේ සමානයි මේ විදිහට. AO දෛශිකය කියන්නේ ඍණ A දෛශිකයේ දන, OB දෛශිකය කියන්නේ B දෛශිකය, BC දෛශිකය කියන්නේ දෙකක් A දෛශිකය. සුළු කරාම පුතේ A දෛශික දන B දෛශික සමානයි AC දෛශික කියලා එනවා. හරි. ඔන්න ඔය විදිහට මට එහෙනම් AC දෛශික වලට උත්තරයක් හොයන්න පුළුවන්. AC දෛශික සමානයි A දෛශික ධන B දෛශික කියලා. හරි. ඔය ටික හොඳටම තේරුණාද නැද්ද? එහෙනම් දැන් ඔන්න AC දෛශිකයේ උත්තර හොයලා ඉවරයි. AC දෛශිකයේ උත්තරේ හොයලා ඉවරුනම් පස්සේ පුතේ කතුවරයා කියනවා මොකක් කියලාද? බලන්නකෝ. මෙන්න මේ රේඛාවට සමාන්තරව O වල ඉඳන් රේඛාවක් ඇඳලා ඒ රේඛාව AB ඡේදනය වන තැන E කියලා ගණින් කියලා කියනවනේ. ඔන්න ගත්තා. ඔහොම අරගෙන තව දිගටම මේ ගානේ ප්‍රශ්න කරගෙන යනකොට ඒ ප්‍රශ්න සඳහා පිළිතුරු හොයන්න ඕන වෙනවා. එතකොට දැන් තිබුණා නම් රූපය පුතේ මෙච්චරයි තියෙන්නේ. තිබුණා නම් රූපය මෙච්චරයි තියෙන්නේ. හැබැයි මම කපටිකමට වගේ ඔය රේඛාව මෙහෙටම දික් කරලා තිබ්බා. ඇයි ඔයාලට හිතෙන්නේ නැද්ද මං එහෙම රේඛාව දික් කරන්නේ නැත්තේ කුමකටද කියලා? පුතේ අපිට එයා නොකියා දෙන දත්තය තමයි සංගවලා දෙන දත්තය තමයි පුතේ මෙන්න මේ රේඛාවට මේ රේඛාව සමාන්තරයි කියන එක. මොකක්ද එයා දෙන දත්තය? මේ රේඛාවට මේ රේඛාව සමාන්තරයි කියන එක. එහෙනම් ඒක සමාන්තරයි කියන එක දත්තයක් විදිහට අපි භාවිතා කරන්න එපා. සමාන්තරයි කියන එක දත්තයක් විදිහට භාවිතා කරන්න ඕන නිසා පුතේ මං මේ රේඛාව දික් කරාම මට පැහැදිලි දැන් මේක බලන්න මේ රේඛාවට මේ රේඛාව සමාන්තර වුණා. මේ රේඛාවට මේ රේඛාව සමාන්තර වුණා. ඒ දැන් ඒ සමාන්තර වුණා කියලා දැන් පැහැදිලි කරපු එක මෙන්න මේ රේඛාව කොටස නැතුව ඇඳා නම් ඔයාලට හේතු වෙනවා. ඒ ඔයාලට හේතු ගැන්වෙනවද? ඔයාලට හේතු ගැන්වෙන්නේ නැහැ. නමුත් මම මේ රේඛාව මේ දක්වා දික් කරන් පස්සේ පුතේ ඔයාලට පේනවා මේ රේඛාවට මේ සමස්ත රේඛාව සමාන්තරයි, මේ රේඛාවට මේ සමස්ත රේඛාව සමාන්තරයි. ඒ නිසා සමාන්තර රේඛා අන්තර්ගත කෙරෙන මෙන්න මේ රූප සටහන මොකක් බවට පත් වෙනවද දැන් පුතේ? සමාන්තරාශ්‍රයක් බවට පත් වෙනවා. ආන්ගේ සමාන්තරාශ්‍රයක් බවට පත් වෙනවා කියන එක පෙන්වන්න තමයි පුතේ මම මේ කොටස දික් කළේ. දැන් මට පැහැදිලි කිරීමට අවශ්‍ය නිසා මේක F කියලා ලකුණු කරනවා. පැහැදිලිද? ඒක F කියලා ලකුණු කරනවා. එන්නකෝ ගාන විසඳගෙන යන්න. පුතේ ඔන්න මම ලියනවා. මොකද්ද ලියන්නේ? OF රේඛාව හරියටම සමාන්තරයි කාටද පුතේ? AC රේඛාවට. එලෙසම
OA රේඛාව සමාන්තරයි පුතේ කාටද? FC රේඛාවට. සමාන්තර රේඛා පැවතීම හේතුවෙන් පුතේ මට ලිය හැකි OACF සමාන්ත්‍රාශ්‍රයකි. එහෙනම් මෙන්න මෙයා පුතේ සමාන්ත්‍රාශ්‍රයක් වෙනවා. සමාන්ත්‍රාශ්‍රයක් වෙන නිසා එන්න මුල් රූපේටම ආය පුතේ මෙන්න මේ දෛශිකයෙන් නිරූපණය එහෙනම් මේ දෛශිකයත් මොකක් වෙන්න ඕනද? A වෙන්න ඕනේ. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දෛශිකයත් Aමයි. හැබැයි සමස්ත මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දෛශිකය 2යි A. සමාන්ත්‍රාශ්‍රයක් නිසා මේක A නම් පුතේ. එහෙනම් මේ දෛශික කොටසත් කාට සමාන වෙනවද? Aටම සමාන වෙනවා. ලියමු අපි ඒකත්. එම නිසා F වල ඉඳන් C ට තියෙන දෛශිකය පුතේ සිම්පල් A දෛශිකය වෙනවා. ඒ නිසා අපිට ගත්ත හැකි B වල ඉඳන් F ට තියෙන දෛශිකයත් සිම්පල් A දෛශිකම වෙනවා. පැහැදිලිද නැද්ද? හොඳටම තේරුණාද? හරි. දැන් ඔය ටික එහෙම තිබුණන් පස්සේ මම තව කාරණයක් පැහැදිලි කරනවා අමතරව ඔයාලට. මෙන්න මේ කාරණේ මතකයිද කියලා බලන්නකෝ. ඔන්න මම කියලා දෙන කාරණය පුතේ. මම මේ විදිහට රේඛාවක් අඳිනවා සිම්පල් A දෛශිකයේ නිරූපණය වෙන විදිහට. තව කොහෙන් හෝ තැනකින් A දෛශිකයේ නිරූපණය වෙන විදිහට රේඛාවක් ඇඳලා. ඒ කියන්නේ මේ රේඛාවේ දිගයි මේ රේඛාවේ දිගයි සමානයි. මේ රේඛාවට මේ රේඛාව සමාන්තරයි නේද? දැන් පුතේ මේ කෙලවර මේ කෙලවරටත් මේ කෙලවර මේ කෙලවරටත් යා කළොත් මට ලැබෙන්නේ මොකද්ද? සමාන්ත්‍රාශ්‍රය. ඇයි ඒ සමාන්ත්‍රාශ්‍රයක් ලැබෙන්නේ? සමාන්ත්‍රාශ්‍රයක ගුණයක් තියෙනවා මොකද්ද? සම්මුඛ පාද යුගල් දිගින් සමානයි හා සමාන්තරයි කියලා. එහෙනම් මේ රේඛාවේ කෙලවරවල් දෙක මේ රේඛාවේ කෙලවරවල් දෙකට යා කළොත් සමාන්ත්‍රාශ්‍රයක් නේද ලැබෙන්නේ? හරි. මෙන්න මේ ගති ලක්ෂණය පුතේ මම අර රූපය සඳහා භාවිතා කරනවා. එන්න මුල් රූපේට. දැන් අපි හොයාගත්තා මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන කොටසත් A දෛශිකයට සමානයි. මෙන්න මේ කොටසත් A දෛශිකයට සමානයි. එහෙනම් දැන් ඔය රූපේ සියලුම රේඛා අමතක කරලා ඔයා පුතා මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන රේඛාව මතක තියාගන්නකෝ. A දෛශික. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන රේඛාව මතක තියාගන්නකෝ. A දෛශික. පැහැදිලිද? එහෙනම් මේ දෛශිකයත් A දෛශික, මේ දෛශිකයත් A දෛශික. දැන් ඔයා පුතේ මෙන්න මේ රේඛා දෙකේ රේඛාවේ කෙලවරවල් දෙකයි මේ රේඛාවේ කෙලවරවල් දෙකයි මේ පරිදි යා කළොත් මට ලැබෙන්න ඕන මොකද්ද? සමාන්ත්‍රාශ්‍රයක්. එහෙනම් මේ සියලුම රේඛා අමතක කරන්න. මේ රේඛාවයි සමාන්තරයි හා දිගින් සමාන බැවින් මේ රේඛාවේ කෙලවරවල් දෙකයි මේ රේඛාවේ කෙලවරවල් දෙකයි යා කළොත් සමාන්ත්‍රාශ්‍රයක් ලැබෙනවා කියන එක දැන් භාවිතා කරමු. දැන් මම රූපය අලුත් කරලා අවගානේ අවසාන කොටසට උත්තර හොයනවා පුතේ. පුතේ ඔන්න දැන් මම අර රූප සටහන පැහැදිලිවම ඇඳා අර සමාන්තර ගතිගුණ ඔයාලට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසාත් පුතේ ඔයාලා රූප සටහන් අඳිද්දී අඩු රූල් භාවිතයෙන් පැහැදිලි රූප සටහන් අඳින්න. මේ වයිට් බෝඩ් එකේ පුතේ රූප සටහන් අඳිද්දී එහෙම වෙනවා. ඒ නිසා මම පුළුවන් උපරිම විදිහට මේ රූප සටහන් වලට ඇඳලා පැහැදිලිව විස්තර කරන්න ඔට්ටු වෙනවා. චෝක් බෝඩ් එකක් තිබ්බනම් මෙහෙම ඕනේ නෑ. කොහොමද චෝක් බෝඩ් එකේ පහසුවෙන්ම ඉරි අඳින්න පුළුවන්. හරි. නමුත් අපේ ගෙවල් වල මේ පහසුකම් සපය ගන්න බැහැනේ පුතේ. ඒ පහසුකම් සපය ගන්න කියලා අපි සුපුරුදු ක්ලාස් හෝල් වලට ගිහිල්ලා හැමදාම රෙකෝඩින් කරන්නත් මේ වාතාවරණය එච්චර සුදුසු නෑ. හරි. දැන් බලන්නකෝ. එහෙනම් අපි දැනගත්ත කලින් මේ F කියන ලක්ෂය නිසා මේකත් A දෛශික වුණා මේකත් A දෛශික වුණා. ඊට පස්සේ අපි පැහැදිලි කරා මෙන්න මේක සමාන්ත්‍රාශ්‍රයක් කියලා. ඒකෙන් තමයි මේක A ගත්තේ. හරි. අවසානට අපි පැහැදිලි කරේ මෙන්න මේ රේඛාවේ දිගයි සමානයි මේ රේඛාවට මේ රේඛාව සමාන්තරයි. ඒ නිසා මෙතනිනුත් නිර්මාණය වෙනවා පුතේ අලුත් සමාන්ත්‍රාශ්‍රයක්. මොකද්ද මම කියන්නේ? මෙන්න මේ කලින් ගත්තේ මේ ඇලබෙලා තියෙන එක සමාන්ත්‍රාශ්‍රයක් කියලා. දැන් අපි කියන්නේ මෙන්න මේ ටික ආය සමාන්ත්‍රාශ්‍රයක් කියලා. ඔන්න මම ඒක පැහැදිලි කරනවා. OAFB සමාන්ත්‍රාශ්‍රයකි.
ඇයි පුතේ මේක සමාන්තරාශ්‍රයක් වෙන්නේ? අපි කලින් පැහැදිලි කරපු කාරණාවලදී කිව්වා සමාන හා සමාන්තර රේඛා දෙකක දෙකලවර යා කරාම තමයි සමාන්තරාශ්‍රය නිර්මාණය වුනේ. සමාන්තරාශ්‍රයක ගති ලක්ෂණයක් තියෙනවා මතකද මගේ පුතාලට? සමාන්තරාශ්‍රයක විකර්ණ එකිනෙක ඡේදනය වෙනවා කියලා. සමච්ඡේදනය වෙනවා කියලා. ඔන්න සමාන්තරාශ්‍රයක් තියෙනවා කියලා හිතන්නකො. මේ සමාන්තරාශ්‍රයේ විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා. විකර්ණ කොහොමද ඉතින් ඡේදනය වෙනවනේ? විකර්ණ සමච්ඡේදනය වෙනවා. ඒ කියන්නේ මේ දිගට මේ දිග සමානයි, මේ දිගට මේ දිග සමානයි. මේක රොම්බසයක් වුණොත් විකර්ණ එකිනෙකට ලම්බකත් වෙනවා. හැබැයි මේක රොම්බසයක් නෙමෙයිනේ. පැහැදිලිද? නමුත් සමාන්තරාශ්‍රයේ ගති ලක්ෂණ අනුව විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා. එහෙනම් මන්ට කියන්නකෝ මේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දිගයි මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දිගයි සමානයි. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දිගයි මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දිගයි සමානයි. පැහැදිලිද? දැන් අපිට කියන්නේ දිගවල් අතර සම්බන්ධයක් ගන්නනේ. හරි. ඒ නිසා මම මෙන්න මේ රූපයේ දැක්වෙන AB රේඛාව වෙනම ලකුණු කරනවා. AB රේඛාව වෙනම ලකුණු කරලා පුතේ ඕන් ඔය පැහැදිලි කිරීම කරනවා. මෙතනින් අපි ලබාගත් නිගමනය තමයි මේන් A මෙන්න පුතේ E මෙන්න B. AE කියන දිග හරියටම EB කියන දිගට සමානයි කියන එක. පැහැදිලිද? හරි. දැන් බලන්නකෝ මං අවසානට රූපයක් අඳිනවා. මේ රූපය හොඳට තේරුම් ගන්න. මෙන්න රූප සටහන. මොකද්ද මේ යන්නේ? A වල ඉඳන් B ට තියෙන රේඛාව. ඒකේ එක තැනක E ලක්ෂය තියෙනවා. තව තැනක D ලක්ෂය තියෙනවා. හරි. දැන් මම මේ පැත්තට යම් පැහැදිලි කිරීමකුත් මේ පැත්තෙන් තව පැහැදිලි කිරීමකුත් කරන්න. ඔයාලට මතකද B වල ඉඳන් D ට තියෙන දුර ඒකක දෙකක් නම් මේ දිග ඒකක එකක් වුණා. එහෙම එකක් කලින් ලිව්වා මතකද? හරි. දැන් ලිව්වා මතකද? මේ දුර ඒකක එකක් නම් මේ දුර ඒකක එකක්. ඇයි? E කියන ලක්ෂය මධ්‍ය ලක්ෂය. ඔය ටික පැහැදිලිද? නිරවුල්ද කාරණේ? හරි. දැන් ඔය ටික ඔහොම තියෙනකොට අපිට කියන්නේ මෙන්න මේ DE දිගත් යම් දිගක් අතර සම්බන්ධතාවයක් නේද? ඒ කියන්නේ මේ දිග අතර සම්බන්ධතාවයක් ගොඩනගන්න කියනවා නේද අපිට? දැන් මේ දිග අතර සම්බන්ධතාවයක් ගොඩනගනකොට පුතේ මේ රූපේ තවත් මම පැහැදිලි කරන්නම්කෝ. දැන් අර උත්තරේ බලපුවාම උත්තරේදී ඔයාලට තියෙනවා 6 ඉලක්කමක්. ආන්ගේ 6 ඉලක්කම එහෙම සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා ඔයාලට පැටලෙනවා තිනේ. තේරුණාද? හරි. බලන්න පුතේ මෙතන ඉඳන් මෙතෙන්ට ඒකක 2යි නම් මෙතන ඉඳන් මෙතෙන්ට ඒකක 1යි. මෙතන ඉඳන් මෙතෙන්ට ඒකක 1යි නම් මෙතන ඉඳන් මෙතෙන්ට ඒකක 1යි. කොහොමද ඒක තව දුරටත් පැහැදිලි කරන්නේ? තව දුරටත් පැහැදිලි කර හැකි මේ විදිහට. ඔන්න මම ඒ රේඛාව ආයෙ මැන්දා BA. පැහැදිලිද පුතේ? දැන් මේ රේඛාවේ මධ්‍ය ලක්ෂයනේ E කියන්නේ. ඔන්න මධ්‍ය ලක්ෂය. මෙතන ඉඳන් මෙතෙන්ට ඒකක දෙකක් ඇවිල්ලා මෙතන ඉඳන් මෙතෙන්ට ඒකක එකක් ආපුවම D ලක්ෂය තියෙන්නේ. පැහැදිලිද? හරි. මම මේක පුතේ සමාන කොටස් 6කට බෙදුවා කියලා හිතන්න. සමාන කොටස් කීයකට බෙදනවද? 6කට බෙදනවා. සමාන කොටස් 6කට බෙදුවම E කියන එක්කෙනා පිහිටන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට කොටස් 3කුයි මෙතන ඉඳන් මෙතෙන්ට කොටස් 3කුයි දුරකුයි නේද? හරි. D ලක්ෂය තියෙන්නේ කොහෙන්ද? D ලක්ෂය පවතින නම් මෙතන ඉඳන් මෙතෙන්ට ඒකක 2යි මෙතන ඉඳන් මෙතෙන්ට ඒකක 1යි වෙන්න ඕනේ. එහෙනම් දැන් මෙතන ඉඳන් මෙතෙන්ට ඒකක 6ක් තියෙනවනේ. ආන්ගේ ඒකක 6 2 අනු 1 අනුපාතයට ගත්තාම මෙතන ඉඳන් මෙතෙන්ට ඒකක 4කුයි මෙතන ඉඳන් මෙතෙන්ට ඒකක 2කුයි වෙන්න ඕනේ. ඒකක 4 අනු 2 කිව්වත් 2 අනු 1 කිව්වත් එකමයි. එතකොට මේ ලක්ෂය තමයි D. පැහැදිලිද? ඒ විදිහට ලකුණු කරාම බලන්න ඔයාලට තේරෙනවද පුතේ? මේ කොටස ඒකක එකක් නම් මෙන්න මේ කොටස ඒකක 6ක් වෙනවා. එහෙනම් D වල ඉඳන් ඊට තියෙන ඒකකය 6න් වැඩි කරාම මේ වගේ කොටස් 6ක් ගත්තාම AB කියන කොටස තමයි සම්පූර්ණ වෙන්නේ කියලා අපිට ලබා ගන්න පුළුවන්. පැහැදිලිද? දැන් ඔය මම මේක ජ්‍යාමිතික ක්‍රම වලින් රේඛාවේ දෙනුමින් රේඛාව බෙදන අනුපාත වලින් තමයි මේක ලබා ගත්තේ පුතේ. පැහැදිලිද? මේ සියල්ලම ඔයාලගේ පැහැදිලි කිරීමේ අවශ්‍යතාවය සඳහා තමයි ඉෂ්ට කරගෙන යන්නේ. අපි දැන් බලමු පුතේ මේ කොටසම
තව වෙනත් විදිහකට සාධනය කරලත් බලන්න. අපි ඒකත් දැන් උත්සාහ කරලා බලමුකෝ. ඔන්න පුතේ මම දැන් ඒක තවත් විදිහකට පැහැදිලි කරන්න යන්නේ. ඔන්න බලන්නකෝ පළවෙනියට. ඔන්න දැන් AB රේඛාව යන්දා. මෙන්න B මෙන්න A. පුතේ මේ මෙතන ඉඳන් මෙතෙන්ට ඒකක දෙකකුයි මෙතන ඉඳන් මෙතෙන්ට ඒකක එකකුයි වන පරිදි D ලක්ෂයක් තිබ්බනේ. ඒ කියන්නේ AB රේඛාව කොටස් 3කට බෙදලා ඒකෙන් එක කොටසක් නේද මේ අරන් තියෙන්නේ. හරි. එහෙනම් මට කියන්න බැයිද මෙතනින් AD දෛශිකය සමානයි 3න් එකක් AB දෛශිකය. කාරණේ පැහැදිලිද? එහෙනම් AD දෛශිකය සමානයි 3න් එකක් AB දෛශිකය. එලෙසම මම ඔන්න ආය රූපයක් අඳිනවා. AB රේඛාව මෙහෙම ඇඳලා ඒකේ මධ්‍ය ලක්ෂය නේද දැන් E කියන්නේ. එහෙනම් මට කිය හැකි AE දෛශිකය සමානයි කාටද පුතේ? භාගයක් AB දෛශිකය. AB දෛශිකයෙන් භාගයක් ගත්තාම AE දෛශිකය ලැබෙනවා. කලින් හෙව්වේ මොකද්ද? AD දෛශිකය. දැන් ඕකම ආය රූප සටහනක අඳින්න. මෙන්න පුතේ AB රේඛාව. මේ AB රේඛාවේ මෙතන තියෙනවා D ලක්ෂය, මෙතන තියෙනවා E ලක්ෂය. දැන් බලන්න අවසාන පැහැදිලි කිරීම. මට මේකෙන් ගන්න බැරිද DE දෛශිකය සමානයි. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දෛශිකය සමානයි. AE දෛශිකයෙන් අඩු වෙන්න ඕනේ AD දෛශිකය කියලා ලියන්න බැරිද? ලියන්න පුළුවන්. පැහැදිලිද? මොකද ලිව්වේ? මෙහෙම හිතන්නකෝ. AD දෛශිකයට DE දෛශිකය එකතු වුණාම AE දෛශිකය ලැබෙනවා නම් AD දෛශිකයට DE දෛශිකය එකතු වුණාම AE දෛශිකය ලැබෙනවා නම් ඒක සුළු කරලා DE දෛශිකය සමානයි AE දෛශිකයෙන් AD දෛශිකය අඩු කිරීම කියලා ලියන්න පුළුවන්. ආදේශ කරමු AEට භාගයක් AB දෛශික කියලා හොයාගත්තා. අඩු කරන්නකො AD දෛශිකය 3න් එකක් AB දෛශික කියලා සොයාගත්තා. දැන් මේක සුළු කරපුවම නේද අපිට DE දෛශිකය ලැබෙන්නේ. සුළු කරන්න පුතේ මං AB දෛශිකය කියන පදේ එළියට ගත්තා. එතකොට භාගයෙන් අඩු වෙන්න ඕනේ 3න් එකක්. මේක පොදු හරයේ ගත්ත හැකි 6ක්. පොදු හරය 6ක් විදිහට අරගෙන සුළු කරාම AB දෛශිකයේ වතාවක්. මොකද්ද පොදු හරය? 6යි. 6න් පුතේ එතකොට මෙතෙන් දෙනවා 3 ඍණ 2යි. ඒ කියන්නේ AB දෛශිකයේ වතාවක් 6න් එකයි. එහෙනම් මේ කාටද සමාන? DE දෛශිකය. එහෙනම් DE දෛශිකය සමානයි 6න් එකක් AB දෛශිකය. සුළු කරන්න 6 වතාවක් DE දෛශිකය සමානයි පුතේ AB දෛශිකය. දෛශික අතර සම්බන්ධතාවයෙන් දිගවල් අතර සම්බන්ධතාවය ලබා ගන්න පුළුවන්. එහෙනම් DE දිග වගේ 6 ගුණයක් AB දිගට සමාන වෙනවා. DE දිග වගේ 6 ගුණයක් AB දිගට සමාන වෙනවා. බලන්න අපිට අර ගානේ අවසාන කොටස පුතේ ජ්‍යාමිතියට අමතරව දෛශික වලින් ලබා ගන්නත් පුළුවන්. බලන්න මේ ක්‍රමය තුල සියල්ලම අපි දෛශික වලින් සුළු කරලා තමා මේ සම්බන්ධතාවය සාධනය කළේ. පැහැදිලිද? ඒ නිසා දරුවනේ මේ සියලුම ක්‍රමයන් උත්සාහ කරලා බලන්න මේ සියල්ලම තේරුම් ගන්න. විභාග ගණන් දෙකක් සාකච්ඡා කළ නිසා මම වෙනදට වඩා පැහැදිලි කිරීම ප්‍රමාණය අඩු කරලා ටිකක් වේගයෙන් පැහැදිලි කරා ඔයාලට තේරුම් ගන්න පුතේ. නමුත් මේ සියල්ලම කිසිම තැනක අඩුවක් නැතුව මේ සියල්ලම තමන්ගේ පිළිතුරු පත්‍රයට එන විදිහට මේකෙන් ලබාගත හැකි සියලුම දැනුම ලබා ගන්න විදිහට අධ්‍යයන කටයුතු කරගෙන යන්න පුතේ. ඔයාට වරදින්නේ නැහැ. ඔයාට අපි ආශිර්වාද කරනවා.